හිතත් එක්ක ජීවත් වෙනකොට පශ්චත්තාපය නැහැ. මිනිස්සෙක් කැවිලා අහනවා ප්‍රශ්නයක්. අහන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන සාර්ථකම හොඳම විදිය මොකක්ද? මේ මොහොතට ජීවත්. මේ මොහොතට විතරයි. දැන් අපි ජීවත් වෙන්නේ මේ මොහොතට විතරයි. අපි පැය ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ජීවත් වෙන්නේ නැහැ. මේ මොහොතට ජීවත් වෙනවා. ඊට පස්සේ මොහොත ඉවර වෙනවා. අලුත් මොහොතක් උදා. අපි ඒතොර මේ මොහොතට සූදානම් වන්නේ සද්ධර්ම ශ්‍රවණය කරන්න. මිනිස්සු ලබාගත් ජීවිතය අර්ථවත් කරගන්න. සමාජයේ ජීවත් වෙනකොට අපි ලෝකයේ දිහා බලන් ඉන්නවා. මිනිස්සු කරන කියන දේවල් හා අප විසින් කරන කියන දේවල්. ඒ දේවල් බැලුවාම සමහර වෙලාවට අපිට අපි ගැන සන්තෝෂයක් ඇති වෙනවා. ඒ සන්තෝෂයක් ඇති වෙන්නේ බොහෝ දෙනෙක් කරන තේරුමක් නැති, ප්‍රතිඵලයක් නැති, ප්‍රතිඵලයක් නොලැබෙන දේවල් අපි කරන්නේ නැති නිසා. සමහර වෙලාවට අපි ජීවිතය ගැන කල්පනා කරනකොට අපට දුකක් ඇති වෙනවා. ඒක තමයි සමහර දේවල් තියෙනවා කරන්න ඕන එක. ඒ වුණාට අපට ආත්ම විශ්වාසයක් නැතිකම, හිතේ හයියක් නැතිකම, දිගට කරගෙන යාමට තමන්ට තමන් කෙරෙහි විශ්වාසයක් නැතිකම නිසා තවත් කෙනෙක් අපට වඩා උතුම් දෙයක් කරනවා දැක්කාම අපට ඒ ගැන පසුතැවීමකුත් ඇති වෙනවා. දැන් ඔය කණ්ඩායම් දෙකේ මිනිස්සු අපි මේ ජීවිතේ අත්දකලා තියෙනවා. සමහරු අනෙක් අය කරන දේවල් දැකලා සන්තෝෂ වෙනවා. මං එහෙම කරන කෙනෙක් නෙමෙයි. මං ඊට වඩා ජීවිතයේ ගැඹුරට තේරුම් ගත්ත කෙනෙක්. ඒ නිසා මට මං ගැන සතුටුයි. අනිත් මිනිස්සු දිහා බලාගෙන හිටියාම අනිත් මිනිස්සු කරන තේරුමක් නැති දේවල් මං කරන්නේ නැහැ. තවත් සමාජලාට අපි දුක් වෙනවා. මේක තමයි කළ යුතු දේ, මේක තමයි සිදු කරගත යුතු දේ, මේක තමයි යා යුතු පාර, මේක තමයි යා යුතු මඟ. ඒ වුණාට මේ මඟ යන්න මට ශක්තිය නැහැ. මිනිස්සු බොහෝ දෙනෙක් ඒ මඟ යනවා කියලා මිනිස්සු දුක් වෙනවා. කොයි වෙලාවකවත් තමුන්ගේ ජීවිතයේ තනි වෙච්ච දවසකට පශ්චත්තාපයට පත් වෙන දේවල් කළා තියාගන්න එපා. අපට සමාජයේ අපි ජීවත් වෙනකොට අපට යාළුවෝ, මිත්‍රයෝ, නෑදෑයෝ, හිතවතුන් සිය ගාණක් අපි වටේ ජීවත් වෙනවා. ඒ සිය ගාන අපිව සනසනවා. අපිව සතුටු කරනවා. නමුත් ජීවිතේ කාලයක් එනවා, දවසක් එනවා, ඒ සිය ගාන තමන් ළඟ නැති. ඒ සිය ගාන තමන්ගෙන් දුරස් වෙච්ච. ඒක හැමෝගෙම ජීවිතේ එහෙම වෙනවා. එහෙම වෙන්නේ නැහැ කියලා කවුරුට කිව්වොත් ඒක බොරුවක්. ජීවිතේ තනි වුණාම මිනිසුන්ට කල්පනා කරන්න අර බාහිර දේවලුත් නැහැ. මොකද දැන් තමුන් ළඟ හිටපු කට්ටිය ගිහිල්ලා දුරස් වෙලා, යාළුකම් ඒවා දුරස් වෙලා, ලෙඩ වෙලා, සමහර වෙලාවට මරණයටපත් වෙලා, සමහරලාට තමුන් කැමතිත් නැහැ ඒව ගැන කල්පනා කරන්න, නෑ දෑයෝ ගැන, යාළුවෝ ගැන, දරුවෝ ගැන ඒවා කල්පනා කළාම තමුන්ට තේරුමක් නැති ප්‍රශ්න ආය ඔලුවට එනවා. ඒ නිසා මිනිස්සු පෙළඹෙනවා තමුන් ගැන කල්පනා කරන්න. ජීවිතේ ගොඩාක් වයසට ගිහිල්ලා හරි, හුදකලා වෙලා හරි, තනි වෙලා හරි ඉන්න වෙලාවකට තමුන් ගැන කල්පනා කරන්න පටන් ගත්තාම තමුන් කරපු නරක, තමුන් කරපු අධර්මිෂ්ඨකම්, තමන් කරපු වැරදි කල්පනා වෙනකොට තමන්ට විශාල පශ්චත්තාපයක් ජීවිතේ ඇති වෙනවා. මිනිස්සුන්ට දිගට සතුටු වෙන්න බැරි,
දිගට සතුටු වෙන්න අවශ්‍ය කරන විදියට ජීවිතයට අත්තිවාරමක් දාගෙන නැහැ. දිගට සතුටු වෙන්න වෙලා ඉන්න අවශ්‍ය කරන අත්තිවාරමක් දාගෙන නැහැ. తాවකාලිකව සන්තුෂ්ටිය හොයපු ක්‍රමවල හිර වෙලා ඒවා සොයා ජීවත් වෙනවා. ඒත් අපි හැමෝටම ජීවිතයේ දවසක් එනවා අපිට අපි ගැන කල්පනා කරන්න වෙන. ලෝකය ගැන කල්පනා කිරීම පොඩ්ඩකට නවත්තල පැත්තකින් තියලා අපිට අපි ගැන කල්පනා කළා අපි කොතෙන්ටද ආවේ? අපි අන්තිමට ආපු තැන අපි මොනවද සාක්ෂාත් කරගත්තේ? මොනවද අපි උරුම කරගත්තේ? මොනවද අපි ළඟ තියෙන්නේ? දවසක් එනවා. මම ඔබලාට කියන්නේ ඒ දවසේදී අසතුටු වෙන්න එපා. අතෘප්ති කර වෙන්න එපා. මදි කියන්න එපා. මොන දෙයට මදි කිව්වත් තමුන්ගේ ජීවිතය ගැන කල්පනා කරලා බැලුවාම මදි කියන්න තියාගන්න එපා. එතකොට පසුතැවෙනවා. අනාගතේ පසුතැවෙන්න දේවල් කරන්නත් එපා. හැමතිස්සෙම අපි ජීවත් වෙනකොට වගකීමක් තියෙන්න ඕන අපිට. කවුරු ගැනද? අපි ගැන. ඒ වගකීම තමන්ගේ වගකීම තමුන් තදින් ගන්න ඕන. මිනිස්සු තමන් පිළිබඳ වගකීමක් ගන්න නැහැ. තමන් පිළිබඳ වගකීමක් ගන්න නැති මිනිස්සයා අතින් වැරදි සිදු වෙනවා. තමන් පිළිබඳ වගකීමක් ගන්න නැති මිනිස්සයා අතින් නරක දේවල් සිද්ධ වෙනවා. තමන් පිළිබඳ වගකීමක් ගන්න නැති මිනිස්සයා තමන්ව විනාශ කර ගන්නවා. හැම වෙලාවටම අපි පිළිබඳ වගකීමක් අපිට තියෙන්න ඕන. ඒ වගකීම තියාගෙන ජීවත් වෙන්න ඕන. එතකොට අපිට අපි ගැන වගකීමක් තියෙනකොට අපි දන්නවා කරන්න ඕන දේ මොකක්ද කියලා. අපිට අපි ගැන වගකීමක් තියෙනකොට අපි දන්නවා යන්න ඕන පාර මොකක්ද කියලා. අපිට අපි ගැන වගකීමක් තියෙනකොට අපි දන්නවා නවතින්න ඕන තැන කොතනද කියලා. මේක අපි දැනගෙන යන්නේ. ඒ දැනගෙන යනකොට අපට වරදින්න අවස්ථාව අඩුයි. දැන් ඕගොල්ලන්ට ජීවිතයේ තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි වරදින්න අවස්ථා එමටයි. ඇයි වරදින්නේ? අපි ගැන වගකීමක් දරන්නේ. අපි අන්තිමට යන්න ඕන තැන, අපි නවතින්න ඕන තැන, අමාරුවෙන් හරි යා යුතු තැන. මනුස්සයෙකුට ජීවිතයේ ආධ්‍යාත්මීය ගමනක් යනවා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒක බාධා දහස් ගාණක්. ඇත්තටම බාධා තියෙන්න ඕන. බාධා නැත්තම් ඒ ජීවිතේ කිසි අර්ථයක් නැහැ. බාධා තිවිච්ච තරමට ආත්ම විශ්වාසය ඇති වෙනවා. මනුස්සගේ ජීවිතයේ අභියෝග වැඩි වෙච්ච තරමට තමයි ඒ මනුස්සයාට ජීවිතේට මුහුණ දෙන්න හයිය ඇති වෙන්නේ. ජීවිතයට හයියට මුහුණ දෙන්න තමයි තමා යා යුතු මග තමුන්ට පේන්නේ. ජීවිතයට හයියට මුහුණ දෙන්න බැරි මිනිස්සෙකුට යන්න ඕන පාර තේරෙන්නේ නැහැ. ජීවිතයට හයියට මුහුණ දෙන්න බැරි මිනිස්සෙකුට කළ යුතු නොකළ යුතු දේ තේරෙන්නේත් නැහැ. ඒ නිසා ඔයගොල්ලන්ගේ ජීවිතයට හයියට මුහුණ දෙන්න ඕන. කොහොමද හයියට මුහුණ දෙන්නේ? මිනිස්සු තමන්ගේ ජීවිතේ බලාපොරොත්තු වෙන්නේ හැම විටම කිසිම බරක් නැති ජීවිතයක්. හැමෝම බලාපොරොත්තු වෙන කිසි බරක් නැති ජීවිතයක්. එහෙම එකක් ප්‍රායෝගිකව නැහැ. ජීවිතේ බරක් තියෙනවා. ඒ බර අපි කරට ගන්න ඕන. වගකීම් පැවරෙනවා. ඒ වගකීම් මනාව ඉටු කරන්න ඕන. ඒ කරනකොට තමයි අපේ පාර අපි තුල නිවැරදි වෙන්නේ. ආධ්‍යාත්මික ජීවිතයක් කියලා කියන්නේ තමාගේ පාර තමා තුල නිවැරදි වෙලා තියෙන්න ඕන. තමුන්ට තමන් විශ්වාස වෙන්න ඕන. තමුන් යන මග තමුන්ට විශ්වාස වෙන්න ඕන. තමුන් කරන දේ තමුන්ට විශ්වාස වෙන්න ඕන. තමුන් කරන දේට විරුද්ධව කිසිම තර්කයක් තමන්ගේ ඇතුළාන්තයෙන් නොනැගෙන්න ඕන. එතකොට තමුන්ගේ ඇතුළ නිවිලා.
තමුන් දන්නවා තමුන් හරි දේ කරනවා කියලා. මිනිස්සුන්ට හරි දේ කරන එක ලේසි නෑ. හරි අමාරුයි. මිනිස්සු බොහෝ දෙනෙක් කරන්නේ ජීවිතේ මූණිච්චාවට ජීවත් වෙනවා. මූණිච්චාවට ජීවත් වෙනවා කියලා කියන්නේ අපි දන්නෝ ඇත්ත මේක කියලා දන්නෝ. කරන්න ඕන මේක කියලාත් දන්නෝ. කරන එක වැරදි කියලාත් දන්නෝ. ඒ වුණාට ඒකම කරන් යනවා. මූණිච්චාවට ජීවත් වෙනවා. ආධ්‍යාත්මීය ජීවිතයක් ගෙවන්න එහෙම නැත්නම් නිවන සොයන කෙනා මූණිච්චාවට ජීවත් වෙන්නේ නැහැ. අවංක අව්‍යාජ නිවැරදි ජීවිතයක් සොයනවා. ඒ වගේ මේකට බහිනවා. දැන් ඕගොල්ලෝගේ උනත් ආධ්‍යාත්මීය ජීවිතේ වැරදුනොත් වරදින්නේ ඕගොල්ලොම කරගත්ත මොකක් හරි අවුලක් නිසා. නැත්තම් වරදින්නේ නැහැ. ඕගොල්ලන්ට අවංක නැති නිසා. ඕගොල්ලෝ අව්‍යාජ නැති නිසා. බොරුව වංචාව ඕගොල්ලෝ තුල තියෙන නිසා. ඒතකොට තමයි වරදින්නේ. නැත්තම් වරදින්නේ නැහැ. ඒ කිසිවක් නැතුව නිදහසේ හිතට එකඟව හෘද සාක්ෂියට එකඟව හෘද සාක්ෂියට එකඟ වෙන්න ඕනේ හැමතිස්සෙම. ආධ්‍යාත්මික ජීවිතයක් ගෙවන එක්කෙනා හෘද සාක්ෂියට එකඟ නොවි බෑ. එකඟ නොවි බෑ. හෘද සාක්ෂියට එකඟව ජීවත් වෙනවා. අපි කියනවා යථාවාදී තථාකාරී යථාවාදී. මොනහරි කිව්වනම් ඒ කියප එක කරනවා. යථාවාදී තථාකාරී. ඒ වගේ මොකක් හරි කළොත් කරප එක කියනවා. තථාකාරී යථාවාදී. එතකොට ජීවිතේ හරි පැහැදිලි. වතුර වගේ. මිනිසුන්ගේ ආත්මය පැහැදිලි නෑ. බොරු කියන, වංචා කරන, ලෝකයක් රවට්ටන, එකක් කියලා එකක් කරන මිනිසුන්ගේ ආත්මය පැහැදිලි නෑ. ආත්මය පැහැදිලි නැති මිනිසයාට ගමනක් නෑ. කොච්චර ආධ්‍යාත්මික ජීවිතය වෙනුවෙන් මිනිසෙක් කැප වෙලාවත් කොච්චර ඒ වෙනුවෙන් මහන්සි වුණත් ආත්මය පැහැදිලි නැත්තම් ගමනක් නෑ. ඔයගොල්ලෝ ඉස්සෙල්ලාම කරගන්න ඕන දේ තමයි ඔයගොල්ලන්ගේ ආත්මය පැහැදිලි කරගන්න ඕන. ඒ කියන්නේ තමුන් හිතන දේ පැහැදිලි. තමුන් කියන දේත් පැහැදිලි. හිතන දේට සමපාතයි. තමුන් හිතන එකටම සමපාතයි කරන දේත්. එතකොට අමුතුවෙන් තමන් ගැන මතක තියාගන්න ඕන නෑ. මිනිස්සුන්ට තමුන් ගැන මතක තියාගන්න ඕන වෙන්නේ තමුන් කරන දේවල් පරස්පර වෙන නිසා. තමුන් ගැන මතක තියාගන්න ඕන වෙන්නේ තමුන් වැරදි කරන නිසා. බොරු කරන නිසා. සමාජයට එකක් පෙන්නමින් ඇත්ත ජීවිතේ තව විදියකට ජීවත් වෙනවා. දෙකක්. දෙබිඩි ජීවිතයක්. සත්‍ය සොයාගෙන යන මිනිසෙක් කිසි දවසක දෙබිඩි ජීවිතයක් නොසෙවිය යුතුයි. සත්‍ය සොයා යන මිනිසයා සැබෑ ජීවිතය සොයන්න ඕන. දැන් කෙනෙක් මේ වචන අහලා කල්පනා කරනවා මමත් අද ඉඳලා ඒ සැබෑ ජීවිතය සොයන්න ඕන. ඒ වුණාට සැබෑ ජීවිතය සොයන්න ගියාම ආයහු වෙන්නේ අර තමුන් කරපු ව්‍යාජ ජීවිතය. සැබෑ ජීවිතය විවෘතයි. සැබෑ ජීවිතය මෘදුයි. අපේ වරදක් කවුරු හරි කෙනෙක් කිව්වොත් ඒක අපි මධ්‍යස්තව කල්පනා කරන්නේ. ඒක අපිට පක්ෂව කල්පනා කරන්නේ. තමන්ට පක්ෂව කල්පනා කරන කෙනාට වරදක් පෙන්නුවාම හැම විටම ඒ පුද්ගලයා පෙන්නපු කෙනාට දොස් කියනවා. එයා මෙහෙමයි, එයා කියප එක නෙමෙයි, මේකයි වෙන්න ඕන කියලා ඒ පෙන්නපු කෙනාට දොස් කියනවා. එතකොට වරදක් පෙන්නුවාම පෙන්නපු කෙනාට දොස් කිය ඉන්නවනම් කවදාකවත් නිවැරදි වෙන්නේ නැහැ. නිවැරදි වෙන්න බෑ. පෙන්නපු කෙනාට දොස් කියනවා. ඒ වගේමයි සමහරු ඉන්නවා ඒගොල්ලෝ ගැන හොඳක් කිව්වාම වර්ණනාවක් කළාම කරපු කෙනාව සතුටු කරනවා. ඔයා කියපු දේ හරි. මං එහෙම කෙනෙක් තමයි. එහෙම කියලා අරකින් සතුටු වෙනවා. එයාත් සතුටු වෙලා අරයාත් සතුටු වෙනවා. එවැනි කෙනෙක්ගේ මනස සමබර නැහැ. ඒ සමබර නැත්තේ. එයාට බැන්නාම දොස් කිව්වා මේක ප්‍රතික්ෂේප කළා දුක් වෙනවා.
එයාව වර්ණනා කළාම හොඳයි කිව්වා මේක අහලා සතුටු වෙනවා. අසමතුලිත මනසක්. සත්‍ය මාවතේ ගමන් කරන මිනිස්සෙකුට අසමතුලිත මනසක් තිබ්බොත් ඒ අසමතුලිත මනසක් තියෙන මිනිසයාට සත්‍ය මාවතේ වැඩි දුරක් යන්න බෑ. ඇදගෙන වැටෙනවා. ආවේ සත්‍ය සොයන්න තමයි. ඒ වුණාට වැඩි දුරක් යන්න බෑ. හේතුව ආපු මුලම වැරද්ද ගත්තා. සමතුලිත මනසක් හදාගත්තේ නෑ. ඒ දහම තේරුම් ගන්න තියෙන ලේසිම තැනක් තමයි සමතුලිත මනස. සමතුලිත මනසක් තියෙන කෙනා හැමතිස්සෙම තමන්ට කවුරු හරි යම් දෙයක් කිව්වනම් ඒ කියපු දේ ගැන ගොඩක් කල්පනා කරනවා. කල්පනා කරලා ඒකෙන් අපිට සමාට කිව්ව එකක් වෙන්න පුළුවන්. අපි එකෙන් 1000ක් ඉගෙන ගන්නවා. කිව්ව එකයි. එක උනාට අපි 1000ක් ඉගෙන ගත්තා. එතකොට එයාගේ මනස සමතුලිත වෙනවා. සමතුලිත නැති මනසක් තියෙන කෙනාට 1000ක් කිව්වත් එකක්වත් ගන්නෑ. එයාගේ මනස අසමතුලිතයි. සත්‍ය මාවතේ ගමන් කළ නිෂ්ඨාවට පත්වෙන්නේ. නිවීමට පත්වෙන්නේ. අවබෝධයට පත්වෙන්නේ. සදාකාලික සංහිඳියාවට පත්වෙන්නේ. නිවනට පත්වෙන්නේ. ඒ මධ්‍යස්ථ මනසක් තියෙන අය විතරයි. මධ්‍යස්ථ මනසක් නැති සමතුලිත නැති තමන්ට වරදක් දෝෂයක් පෙන්වා මේ ගැන ඕනෝටත් වඩා කල්පනා කරලා ඕනෝටත් වඩා හිතලා ඒක එකවර නිවැරදි කර ගැනීමට හැකියාවක් නැති තමන්ගේ හොඳක් කිව්වා මේක ඕනෝටත් වඩා ඒ ගැන හිතලා ඒකෙන් උද්දාමයට පත් වෙලා නැති ලොකුකම් නැති මාන්නක්කාරකම් ගොඩක් හදාගෙන ජීවිතය අවුල් කරගන්න මිනිස්සුන්ට සත්‍යයට සමීප විය නොහැකිය. සත්‍යයට සමීප වෙන්න බෑ. මේ සියලු දෙනාම ප්‍රතිඥා දීලා තියෙන්නේ සත්‍යයට සමීප වෙනවා කියලා. එතකොට ඕගොල්ලන්ගේ ජීවිතේ කොච්චර අමාරු වුණත් කොච්චර බැරෑරුම් වුණත් කොච්චර කරන්න බෑ කියලා විවිධ අය කිව්වත් අපි ජීවිතේ කරන්න ඕන දෙයක් තියෙනවා. ඒ තමයි සමතුලිත මනසක් හදාගන්න ඕන. පළවෙනි එක ඒක. මනස සමබර වෙලා තියෙන්න ඕන. මනස සමබරයි. සමබර මනසක් තියෙනකොට ඒ සමබර මනස අයිතිකාරයට මුලින්ම සහනය ඇති කරනවා. මිනිස්සුගේ මනස සමබර නැති වුණාම කොච්චර විඳවනවද? ඔයගොල්ලෝම කල්පනා කරලා බලන්න. කොච්චර විඳවනවද? කොච්චර පසුතැවෙනවද? කොච්චර වේදනාව විඳිනවද? සමබර නැහැ. එක පැත්තකට කල්පනා කරලා එක පැත්තක් අල්ලගෙන විඳවනවා. සත්‍ය සොයන කෙනාගේ මනස සමබරයි. මනස සමබරද නැද්ද කියලා සොයාගන්න විදියක් පුංචි විදියක් කියලා දෙනවා. ඒතර ඔයගොල්ලන්ට පුළුවන් ඔයගොල්ලෝගේ මනස සමබරද නැද්ද? මනස සමබරද කියලා හොයාගන්න තියෙන ලේසිම විදිය තමයි කවුරු හරි Tamanට දොස් කිව්වාම ඒ දොස් කිව්වේ ඇත්තටමයි කියලා හිතලා ඒ කියපු ටික හොඳට කල්පනාවට අරගෙන ඒ ගැන හොඳට ඕනෝටත් වඩා කල්පනා කරලා නිවැරදි වෙනවා. අන්න එයාගේ මනස සමබරයි. කවුරු හරි කෙනෙක් තමුන්ව වර්ණනා කළාම තමුන්ට හොඳ කිව්වාම ඒ හොඳ ගැන සතුටු වෙන්න යන්නේ. අපි මේ සංසාරේ පුරුදු වෙලා තියෙන්නෙම ප්‍රමෝෂන් ලබලා උසස් වීම ලබලා. අපේ මනස හරි කැමති උසස් වීම ගන්න. අපි ගැන වර්ණනා කළා කවුරු හරි අපිව උසස් කරනවා නම් හැමතිස්සෙම සිතේ උසස් වීමත් එක්ක උසස් වෙනවා. මොකද මේ සංසාරෙම සිත පුරුදුනේ ඒකට. උසස් වෙන්න පුරුදු වුණා. සිත පුරුදු කරගත්තේ නැහැ පහත් වෙන්න. සත්‍ය මාර්ගයේ ධහම සොයනකොට ජීවිත අවබෝධය සොයනකොට නිවන සොයනකොට අපි මේ දෙකම කළා. මනස සමබර කරගත්තා. වර්ණනා කරනකොට සතුටු වෙන්න ගියේ නෑ, තේරුමක් නෑ. වර්ණනාවෙන් සතුටු වෙන්නේ සසරක් තියෙන මිනිස්සු. වර්ණනාවෙන් උද්දාමයටපත් වෙන්නේ අඥානයෝ, මෝඩයෝ. වර්ණනාව ඇඟට ගන්න හිස් මිනිස්සු. වර්ණනාවෙන් තෘප්තිමත් වෙන්නේ නූගතුන්.
කියලා අපි කල්පනා කළා වර්ණනා අතහැරලා දැම්මා. එවෙන් අපි සතුටු වෙන්නේ නැහැ. හැබැයි අපිට කවුරු හරි දෝෂයක් වරදක් කිව්වොත් ඒක ඇත්තටම කිව්වා වෙන්න පුළුවන්, වැරදියට කිව්වා වෙන්න පුළුවන්. ඒක ගැන නෙමෙයි අපි හොයන්නේ. අපි හොයන්නේ කියපු දේ ගැන. ඒ කියපු දේ ගැන ඕනවට වඩා කල්පනා කළා අපි නිවැරදි වෙනවා. අනුමත්තේසු වජ්ජේසු භයදස්සාවි. කුඩා වරදක් කවුරු හරි පෙන්නුවොත් ඒ කුඩා වරද කිව්ව ගමන් නිවැරදි කරගන්නවා. එයා ඒ මාර්ගය යවන්න ලේසි. කාට හරි කුඩා වරදක් පෙන්නුවාම ඒ කුඩා වරද පෙන්නපු මිනිස්සයාට හැකියාවක් නැත්තම් ඒ කුඩා වරද නිවැරදි කරගන්න කොහොමද මේ මිනිස්සයා සත්‍ය මාර්ගයේ ගමන් කරන්නේ? කොහොමද මේ මිනිස්සයා සුද්ධවන්තයෙක් වෙන්නේ? කවදද මේ මිනිස්සයා පිරිසිදු වෙන්නේ? මේ මිනිස්සට පිරිසිදු වීමක් ගැන කතා කරන්න බෑ. විශාල ධර්ම සාකච්ඡාවල් කළා කියලා ඒක සුද්ධ වීමෙහි පූර්ව ලකුණක් නෙවෙයි. ලොකු ධම්සභා මණ්ඩපයක අසුන් ගත්තා කියලා ඒක පිරිසිදු වීමට පූර්ව අවශ්‍යතාවයක් නෙවෙයි. ලොකු ධම්සභා මණ්ඩපයක බණ ඇහුවා කියලා කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ඇත්තටම නිවන් දකින්නේ මධ්‍යස්ත මනසක් තියාගත්ත මිනිස්සු. මිනිස්සෙගේ මනස මධ්‍යස්ත වුණා මේ මිනිස්සයා හරි ශක්තිමත්. ජීවිතේන ඕන අභියෝගයකට මුහුණ දෙන්න ලෑස්ති. ඕගොල්ලෝ පිළිගත්තත් නැතත් මිනිස්සෙක් ජීවත් වෙච්ච දවසේ ඉඳන් මිය යන දවස දක්වා ගත කරන සෑම මොහොතක් තුලම විශාල අභියෝග සමූහයකුත් එක්ක තමයි ජීවිතේ තියෙන්නේ. ඒක ඇත්ත. ඒ අභියෝග ජීවිතේ කොයි වෙලේ කොතනදී කවර ආකාරයකින් කවර ස්වරූපයකින් තමුන් ළඟට එනවද කියලා තමුන් කාටවත් කියන්න බෑ. ගොඩාක් නිරෝගී වෙලා ජීවත් වෙච්ච මිනිස්සු එකපාරටම සදාකාලික රෝගීන් බවට පත් වෙනවා. ගොඩාක් දේවල් උරුම කරගෙන හිටි මිනිස්සුන්ට එකපාරම සියල්ල අහිමි වෙනවා. ශක්තිමත් මනසක් තියෙන මිනිස්සයා ඒ දේවල් වෙනකොට ඒවා ගානකටවත් ගන්නෑ. හිත සමතුලිතයි. මනස සමතුලිතයි. මනස සමබරයි. සමබර මනසක් තියෙන පුද්ගලයාට කොච්චර දේවල් ලැබුණත් කොච්චර දේවල් අහිමි වුණත් කිසි විශේෂතාවයක් නැහැ. කිසි අමුත්තක් නැහැ. ඔගොල්ලන්ගේ ජීවිතේ වරදින තැන තමයි අර ලැබිලා නැති වෙනකොට එහෙම නැත්නම් නැති වෙලා ලැබෙනකොට ඒ දෙකේදීම කම්පා වෙනවා. ලැබිලා නැති වෙනකොටත් කම්පා වෙනවා. නැති වෙලා ලැබෙනකොටත් කම්පා වෙනවා. ඒ කම්පා වෙන්නේ සෑම විටම සමතුලිත මනසක් නැති මිනිසයා. දැන් අපි ජීවිතේ ප්‍රතිඥාවක් දීලා තියෙනවා. ප්‍රතිඥාව තමයි සත්‍ය සොයා යාම. සත්‍ය ගවේෂණය කිරීම. ඒ ප්‍රතිඥාවක්. ඒ ප්‍රතිඥාව දුන්නයින් පස්සේ ජීවිතේ අපිට විගාක් දේවල් වලට මුහුණ දෙනවා. ඒ මුහුණ දෙන හැම දෙයකින්ම අපි දිනන්න ඕන. අපට ගොඩාක් දේවල් සබදහම උගන්වනවා. ලෝකේ අපට පාඩම් උගන්වනවා. මේ උගන්වන පාඩම් දිහා අපි මධ්‍යස්තව බලන් ඉන්න ඕන. මේ උගන්වන පාඩම් අපි ලොකුවට ඇඟට අරගෙන දඟලන්න ඕනේ. ජීවිත වදයක් කරගන්න එපා. පළවෙනිම ඉගෙන ගන්න ඕන පාඩම මේක. ජීවිතය වදයක් නෙමෙයි. තමුන්ට තමුන් වදයක් නෙමෙයි. තමුන්ට තමුන් වදයක් වෙන්නේ කොහොමද? සමතුලිත මනසක් නැති මිනිසයා තමුන්ට තමුන් වදයක්. මනස සමබර නැත්තම් සමබර නැති හිතක් තියෙන කෙනා තමුන්ට තමුන් කරදරයක්. සමබර හිතක් තියෙන මිනිසයා තමුන්ට ආශිර්වාදයක්. හිත සමබර නම් ප්‍රශ්නය කුමක් වුවත් ඒකට උත්තර තියෙනවා. හිත සමබර නම් ප්‍රශ්නය කුමක් වුවත් ඒට පිළිතුරු තියෙනවා. හිත සමබර නැත්තම් ප්‍රශ්නය කුමක් වුවත් පිළිතුරු නැහැ. ඒ නිසා මතක තියාගන්න හැම විටම
හිත සමබරව තියාගන්න. සමබර නැති වෙනකොට හිත ඒ සමබර නැති බව තමුන් දැනගන්න ඕන. දැන් එතකොට අපට හදාගන්න ලේසි හිත. සමබර නෑ දැන් හිත. මේ ප්‍රශ්නේදී මගේ හිත මේ අන්තයට යනවා. අන්තයට ගිහිල්ලා උත්තර හොයනවා. මගේ හිත අන්තයට ගිහිල්ලා උත්තර හෙව්වාම ඒ සොයන සෑම උත්තරයක්ම තවත් ප්‍රශ්නයක්. අන්තවාදී සිත සොයන සෑම ප්‍රශ්නයකට සොයන සෑම පිළිතුරක්ම තවත් ප්‍රශ්නයක්. මධ්‍යස්ථ සිත ප්‍රශ්නයකට උත්තර හෙව්වාම ඒක ඒ ප්‍රශ්නයට උත්තරේ. එහෙනම් දැන් අපේ ජීවිත අවුල් වෙන්නේ ඇයි? සිත මධ්‍යස්ථ නැති නිසා. අපිට අපිව කරදරයක් වෙන්නේ ඇයි? සිත මධ්‍යස්ථ නැති නිසා. අපිට අපි කරදරයක් වුණාම අපි ලෝකයට කොහොමත් කරදරයක් වෙලා ඉවරයි. තමුන්ට කරදරයක් තමුන්ට තමුන්ගෙන් කරදරයක් නැති මිනිස්සයා ලෝකයට කරදරයක් නැහැ. තමුන්ට තමුන් කරදරයක් නම් අනිවාර්යෙන් ලෝකයට කරදරයක්. ඒ නිසා අපි හැම විටම උත්සාහ ගන්න ඕන ජීවිතය තුළ සිත මධ්‍යස්ථ සිතක් තියාගන්න. මධ්‍යස්ථ සිත නැති වෙනකොට ඒ නැති වෙන්න විදිය තේරුම් ගන්න. සිතේ මධ්‍යස්ථභාවයේ සිතෙන් මේම දුරස් වෙලා යනකොට දුරස් වෙච්ච බව තේරුම් ගන්න. සිත නැවත මධ්‍යස්ථ වෙනකොට නැවත මධ්‍යස්ථ වෙන බව තේරුම් ගන්න. සිත මධ්‍යස්ථ නොවෙනකොට ඇයි නොවුනේ කියලා වටහා ගන්න අපට හයිය තියෙන්න ඕන. මනස පැහැදිලි වෙන්න ඕන. මම කිව්වේ ආත්මය පිරිසුදු කරගන්නේ මනස පැහැදිලි මිනිසයා. මනස අපැහැදිලි මිනිසයාගේ ජීවිතේම අවුලක්. ලෝකයටත් කරදරයක්, තමුන්ටත් කරදරයක්. ඔයගොල්ලෝගේ ජීවිතේ හැමතිස්සෙම හොයන්න ඕන පරිපූර්ණත්වය. දැන් මේ එන පිරිස ලෝකෙ පුරාම ගිහිල්ලා බණ අහලා තියෙන පින්කම් ඔක්කොම කළා මෙතෙන්ට එන්නේ අලුත් දෙයක් සොයාගෙන. මොකක්ද ඒ හොයන්නේ? එකම දෙයක් හොයන්නේ. මේ සිත සමතුලිත කරලා ඉවර කරගන්නේ කොහොමද? මේ සිත නිවලා සදාකාලිකව විමුක්තියටපත් වෙන්නේ කොහොමද? අජරාමරත්වයටපත් වෙන්නේ කොහොමද? පූර්ණත්වයටපත් කරවගන්නේ කොහොමද? සදාකාලික සැනසීමට හා තෘප්තියටපත් කරවා ගන්නේ කොහොමද? ඒක තමයි අපි හොයන්නේ. අපි හැමෝම හොයන්නේ ඒක. ඒක අමාරු නෑ. හැබැයි ඒකට යන්න ඕන ක්‍රමවේද අමාරුයි. ඒක දිග පාරක්. අපි සිරිපාද යන්න ගිහිල්ලා අර සමනල කන්ද පෙන්නලා පේන තැනකට ගිහිල්ලා ඒ ලයිට් පෙන්නලා අන්න අතෙන්ට කියලා කිව්වාම කෙනෙකුට හිතෙන්න පුළුවන් ඒක නම් කවදාකවත් යන්න බැරි කන්දක් කියලා. දැක්ක ගමන් එමේ හිතෙන්න පුළුවන්. වලාකුල් වල හැංගිලා තියෙන මුදුන. කලාතුරකින් පේනවා ආයි වැහෙනවා. නොගිය මිනිස්සුෙකුට හිතෙන්න පුළුවන් එතෙන්ට නම් අපිට කවදාකවත් යන්න බැරි වෙයි. මෙච්චර දුරයි අර පේන්නේ නමුත් යන්න පුළුවන්. කලබල වෙලා දඟලලා යන මිනිස්සෙක් තරණය නොකරනවා. හදිස්සි නැතුව ඉවසීමෙන් තේරුම් ගැනීමෙන් හා පැහැදිලි මනසින් ගමන් ගන්නා තරණය කරනවා. නිබ්බානත් ඒ වගේ. පැහැදිලි මනසින් ගමන් ගන්නා තරණය කරනවා. අපැහැදිලි මනසින් ගමන් ගන්නා තරණය කරන්නේ. ආධ්‍යාත්මීය ජීවිතයේ අපි පැහැදිලි මනසින් ගමන් කරන්න ඕන. මනස පැහැදිලි. දුර්වලතාවය පැහැදිලි. දක්ෂතාවය පැහැදිලි. හැකියාව පැහැදිලි. නොහැකියාව පැහැදිලි. මේ සියල්ල තේරුම් ගැනීම තුළ තමුන්ගේ ධාරිතාවය වැඩි කර ගන්න ඕන. ශක්තිය ඇතුළාන්තයේ ශක්තිය වැඩි කර ගන්න ඕන. සමතුලිත වෙච්ච හිතක් තියෙන මිනිස්සෙක් කොහොමද ඇතුළාන්තයේ ශක්තිය වැඩි කරගන්නේ? ලේසි ක්‍රමය. සමතුලිත සිතක් තියෙන මිනිස්සයා
ක්‍රියාකාරකම් තුළ නිරත වීමෙන් ඇතුළාන්තයේ ශක්තිය ඇති කර ගන්න ඕන. ක්‍රියාකාරකම් බහුල විකර ගැනීම. ක්‍රියාකාරකම් බහුල කරගත්ත කියලා මනස අවුල් කරගන්න නැහැ. ක්‍රියාකාරකම් බහුල කරගෙන අපි බලනවා මනස අවුල් වෙනවද කියලා. වැඩ බහුල වෙනකොට මනස අවුල් වෙනව නම් එයා සත්‍ය මාර්ගයට සුදුසු නෑ. තාම ලෞකිකයි. කොච්චර ක්‍රියාකාරකම් බහුල වුණත් වැඩ බහුල වුණත් ඒ බහුල වෙච්ච දේ ගැන වැඩි ඇඟට ගන්නේ නැත්තා. ඒක කරනවා විතරයි. ඒකට හිර වෙන්නේ නැහැ. ඒක ඔළුවට දාගන්නේ. ඒක බරක් කරගන්නේ. කාට හරි යම් ක්‍රියාකාරකමක් පැවරුවාම යම් වැඩක් පැවරුවාම ඒක ඒ මිනිස්සයා බාරගන්නේ අනාගතය පිළිබඳ දැකීමකින්. මට මේකට මෙච්චර කල්යාවි මෙහෙම වේවි මට මේකට ඇරෙන්න මට තව අරකක් තියෙනවා මං ඒක එදාට කරන්න ඕනේ. එතකොට මේකත් ඔය ගොඩක් කල්පනා කරනවා. කල්පනා කරා මිනිස්සුන්ට වැඩ බර වගේ දැනෙනවා. එතකොට මේ මිනිස්සු ජීවත් වෙන්නේ අනාගතේ. වර්තමානයේ ජීවත් වෙන කෙනා ඒ මොහොතේ ජීවත් වෙන කෙනා ඒ සත්‍ය මාර්ගයට සමීප වෙනවා. දැන් ඔයගොල්ලන්ට අපට අවශ්‍ය ඒ සත්‍ය මාර්ගය සොයන්න. ඇත්තට මොකද්ද මේ ජීවිතේ පරම යථාර්ථය මොකද්ද? මේ ජීවිතයේ අවසානය මොකද්ද? මේකේ මොකද්ද තියෙන්නේ? මේකේ මොකද්ද අවසාන හරය? ඒ අවසාන හරය අපට අවශ්‍යයි. ඒ අවසාන හරයට මාර්ගය කුමක්ද? ඒක තමයි නිබ්බාන කියලා කියන්නේ. අවසාන හරයට මාර්ගයේ ගියාම අවසානයේ ලැබෙන දේ නිබ්බාන. ඒ අවසාන හරය හොයාගෙන යන මාර්ගය නිර්වාණ මාර්ගය. අපි අපේ මේ මනුස්ස ජීවිතය තුළ අවසාන හරයට ක්‍රම සොයන්න ඕන. සමතුලිත මනසක් හදා ගැනීම ඒ අවසාන හරයට ළඟා වෙන්න තියෙන ලේසිම විදිය. මනස සමතුලිතයි. මනස සමතුලිත පුද්ගලයෙක් මොන වගේද? කිසි කලබලයක් නැහැ. මනස සමතුලිත පුද්ගලයෙක් තැති ගන්නෑ. කම්පා වෙන්නේ නැහැ. සතුටු වෙන්නෙත් නැහැ. මනස කලබල වෙන්නේ තැති ගන්නේ බයටපත් වන්නේ ඕනවට වඩා සතුටු වෙන්නේ මනස සමතුලිත නැති මිනිස්සු. ඒ මිනිස්සුගේ මනස සමතුලිත නැහැ. මම ඔයගලන්ට කියන්නේ ඔයගලන්ගේ ජීවිතේ කොච්චර ධනෙ තිබ්බත් වැඩක් නැහැ මනස සමතුලිත නැත්නම්. තමන්ගේ දුර්වලතාවයන් දකින්න ඇස්සැරිලා නැත්නම්. හරියට අර ඇස්සැරිච්ච නැති බලු කුක්කෙක් වගේ. ඇස්සැරිච්ච නැති බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලා කොච්චර ලස්සන වුණත් ඒ බල්ලට එක පේන්නේ නැහැ. ඒ බල්ල වටේ ඉන්න අය මොන වගේද කියලා පේන්නේත් නැහැ. ඒ වගේ තමයි ආධ්‍යාත්මය අන්ධ වෙච්ච මිනිස්සු. ආධ්‍යාත්මය අන්ධ වෙච්ච මිනිස්සයාට මුලින්ම තමා පේන්නේ නැහැ. ලෝකේ පේන්නේ නැහැ. සමතුලිත සිතක් සොයන මිනිස්සයා මුලින්ම කරන දේ තමා පිළිබඳ ඇස්සර ගන්නවා. ඒ ඇස්සර ගත්තාම තමන්ගේ දුර්වලතන් අඩුපාඩු ඒවා අපි හොයා ගන්නවා. හොයාගෙන අපි ටික ටික නිවැරදි වෙනවා. කාටවත් මේ නිවන කියන එක ඒ කියන පාර ඒ කියන සාක්ෂාත් වීම එක රාත්‍රියකින් වෙන්න ඕන කියලා කලබල වෙන්න ඕනේ නැහැ. ඒක බොහොම හිමින් ගමනක්. ඒක ඇත්තටම ඇඟට නොදැනි වෙන වැඩක්. ඇඟට නොදැනි වෙන වැඩක්. ඇඟට දැනෙන එකක් නෙමෙයි නොදැනි මේක බොහොම සියුම්ම වෙන්නේ. ජීවිතේ බොහෝ දේවල් තේරුම් ගනිමින් යන ගමනක්. බොහෝ දේවල් තේරුම් ගනිමින් යන ගමනක්. ජීවිතේ අවබෝධ කරගෙන යන ගමනක්. මනස සමතුලිත කරගෙන මැද තියාගෙන යන ගමනක්. මේ මැද ඉන්නේ අපි හැමතිස්සෙම. ඕනවට වඩා ජීවිතය පිළිබඳව සීමාන්තිකව සතුටු වෙන්නෙත් නැහැ. අසීමාන්තිකව දුක් වෙන්නෙත් නැහැ. ජීවිතේ බාර ගන්නවා.
මෙන්න මේ ගුණාංග තියෙන කෙනෙකුට හරිම ලේසියෙන් සත්‍ය ගවේෂකයෙක් වෙන්න පුළුවන්. දැන් ඕගොල්ලෝ මේ රාත්‍රිය මේ සුන්දර වෙලාව ජීවිතේ වෙන් කරේ සත්‍ය සොයන්නේ මොකද්ද? ඒකට අපිට එක උපදේශයක්, එක වචනයක්. මිනිස්සු වෙනස් කරන්නේ වචන ලක්ෂ ගණන් තියෙන පොත් නෙමෙයි. මිනිස්සු වෙනස් කරන්නේ පැය ගණන් නරඹන චිත්‍රපටි නෙමෙයි. මිනිස්සු වෙනස් කරන්නේ වචනයකින් හෝ දෙකකින්. වචනයකින් දෙකකින් මිනිස්සෙගේ සම්පූර්ණ ආධ්‍යාත්මය වෙනස් කරන්න පුළුවන්. මේ වචන අහලා මේ වචනත් එක්ක ජීවත් වෙන්න ඕන. ඒක තමයි කරන්න බැරි. මිනිස්සු ජීවත් වෙන්නේ ඇඳුම් එක්ක. මිනිස්සු ජීවත් වෙන්නේ කෑමත් එක්ක. මිනිස්සු ජීවත් වෙන්නේ හිතවතුන් යාළුවන් මිතුරන් හා සතුරන් එක්ක. මිනිස්සු ජීවත් වෙන්නේ නෑ වචන එක්ක. කවුරුහරි මිනිස්සෙක් වචන එක්ක ජීවත් වෙන්න පටන් ගත්තොත්, ඒ වචන එක්ක ජීවත් වෙන්න පටන් ගත්ත මිනිසයාට ඒ සත්‍ය මාර්ගය එළි වෙනවා. ඒ වචන එක්ක ජීවත් වෙන්න පටන් ගත්ත මිනිසයා දවසින් දවස, මොහොතින් මොහොත, පියවරෙන් පියවර ආධ්‍යාත්මික ජීවිතය ඉස්සරහට ගමන් කරනවා. අපි හැමෝම ආධ්‍යාත්මික ජීවිතය ඉස්සරහට යන්න ඕන. අපි හැමෝටම දවසක් එනවා මානසිකව හා කායිකව අසරණ වෙච්ච. කායික අසරණ භාවයේ පිළි අරගෙන මානසික තෘප්තිමත් භාවයට පත් වෙන්න ඕන. කායික අසරණ භාවයේ පිළි අරගෙන මානසික තෘප්තිමත් භාවයට පත් වෙන්න ඕන. ඒක තමයි නිබ්බාන. මනස පිරිලා. ඒ මනස පිරෙන ගමනට යනකොට අපි ඉස්සරහට දහසක් බාධක එනවා. ඒවා එන්න ඕන. සමහරවිට අපි නොහිතන දේවල් අපට ලැබෙනවා. ඒවත් අපි පිළිගන්න ඕන. ජීවිතේ කිසි දවසක් කිසි දෙයක් ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරන්නේ බය වෙච්ච අය. ප්‍රතික්ෂේප කරන්න එපා. ප්‍රතික්ෂේප කරන මිනිස්සුමයි වැළඳ ගන්න මිනිස්සු. ජීවිතේ කිසිම දෙයක් ඕනවට වඩා අල්ල ගන්නත් එපා. කරන්න ඕන එකම දේ තමුන් නිවැරදි වෙන එක විතරයි. දැන් ඔයගොල්ලන්ට කරන්න පුළුවන් එකම හොඳ දේ තමයි ඔයගොල්ලෝ නිවැරදි වෙනවා. නිවැරදි වෙන්නේ කොහොමද? සමතුලිත මනසක් තියා ගන්නවා. එතකොට මනස අසමතුලිත වෙනකොට අසමතුලිත වෙන බව දැනගන්නවා. ආයි සමතුලිත වුණාම සමතුලිත වෙච්ච බව දැනගන්නවා. කවුරු හරි වැරදක් දෝෂයක් පෙන්වුවා මේක පිළිගන්න කැමති වීම සමතුලිත මනසක ස්වභාවයක්. කවුරු හරි වරදක් දෝෂයක් පෙන්වුවා මේක පිළිගන්න අකමැති වීම අසමතුලිත මනසක ස්වභාවයක්. අපි මුළු ජීවිත කාලෙම මේ හැමෝම රස්සාවකට පුරුදු වෙලා තියෙනවා. හැමෝම අවුරුදු 30ක් 40ක් සමහරට 50ක් රස්සාවල් කරනවා. ඒ කරන රස්සාව පිළිබඳව අවුරුදු 20ක් 30ක් 40ක් යනකොට ඕගොල්ලෝ ඔක්කොම දේවල් දන්නවා. ඔගොල්ලෝන් කවුරුහරි ඇහුවොත් මේක කොහොමද කියලා ඔගොල්ලෝ මුලින් ඉඳලා අගටත් අගේ ඉඳලා මුලටත් කියා දෙන්න ඒ රස්සාවේ ප්‍රවීණයි. ඉපදිලා අවුරුදු 20කින් 30කින් තමයි රස්සාව හොයාගත්තේ. හැබැයි ඕගොල්ලන්ට ඉපදිච්ච වෙලාවෙම හිත හම්බ වෙනවා. ඕගොල්ලෝ හිතත් එක්කම ජීවත් වෙනවා. ඕගොල්ලෝ ජීවිතේ වැඩිම කාලයක් ආශ්‍රය කරපු ප්‍රතික්ෂේප කරපු කෙනා ඕගොල්ලන්ගේ හිත. ඒ වුණාට ඕගොල්ලෝ දන්නේ නැත්තේත් ඒක ගැනමයි. රස්සාව ගැන ගොඩාක් දේවල් දන්නවා. හිත ගැන දන්නේ නැහැ. බුද්ධ වචනය, නිර්වාණ මාර්ගය මිනිස්යාට ආධ්‍යාත්මීය මාවතක් විවෘත කරනවා. ඒක සංස්කෘතික නෑ. ඒක ආගමක් නෙවෙයි. ඒක ප්‍රායෝගික ප්‍රතිපදාවක්. ඒක ප්‍රායෝගික කතාවක්. ඒක පොතපතින් කරන විග්‍රහයකුත් නෙමෙයි. සමහරු ඉන්නවා පොත් කියවලා භාවනා කරනවා. මුකුත් වෙන්නේ නැහැ. ප්‍රතිඵල නැහැ. පොත් කියවලා භාවනා කළා කියලා කවුරුවත් නිවන් දකින්නේ නැහැ. ඊට වඩා තමුන්ට තමුන්ගේ සිතත් එක්ක ජීවත් වෙන මිනිස්සයා. සමතුලිත මනසක් ඇති කරගත්ත මිනිස්සයා. ජීවිත අවබෝධය ලැබු මිනිස්සයා. අන්න යා නිවනට ළඟයි.
අපි මෙතන උගන්වන්නේ පොත් එක්ක ජීවත් වෙන්න නෙමෙයි. රස්සාවකුත් එක්ක ජීවත් වෙන්නත් නෙමෙයි. අපි උගන්වන්නේ හිතත් එක්ක ජීවත් වෙන්න. ඒක හරි ලේසි. තේරුම් ගන්න ලේසි. මනස පැහැදිලි කෙනාට ලේසි. හිතත් එක්ක ජීවත් වෙන්න. හිතත් එක්ක ජීවත් වෙනකොට පශ්චත්තාපය නැහැ. මිනිස්සෙක් කැවිලා අහනවා ප්‍රශ්නයක්. අහන්නේ මේ ලෝකේ ජීවත් වෙන්න තියෙන සාර්ථකම හොඳම විදිය මොකක්ද? ඒ මොහොතට ජීවත් වීම. ඒ මොහොතට විතරයි ඉන්නේ. දැන් අපි ජීවත් වෙන්නේ මේ මොහොතට විතරයි. අපි පැය ගණන්, සති ගණන්, මාස ගණන්, අවුරුදු ගණන් ජීවත් වෙන්නේ නැහැ. මේ මොහොතට ජීවත් වෙනවා. ඊට පස්සේ මොහොත ඉවර වෙනවා. අලුත් මොහොතක් උදා වෙනවා. අපි ඒතොර මේ මොහොතට ජීවත් වෙනවා. මිනිස්සු අනාගතේ ජීවත් වෙන්න ගියාම ඒ හිත ඉස්සරහට යනකොට යම් තාක් දුරට ඉස්සරහට යනවද ඒ තාක් දුරට ඒ හිත පිටිපස්සට යනවා. මිනිස්සෙක් ජීවිතේ ප්ලෑන් කරන සංවිධානය කරනවා. අවුරුදු 30ක් ඉස්සරහට. එතකොට එයාගේ වයස අවුරුදු 30 නම් එයා ආයි පිටිපස්සට අවුරුදු 30ක් දුක් වෙනවා. අතීතයේ වෙච්ච අමිහිරි කටුක වෙච්ච නොවෙච්ච කළු සුදු නොයෙකුත් දේවල් එක පශ්චාත්තාප වෙනවා. හැම විටම ඇවිදින මනස දුක ඇති කරවනවා. ඇවිදින මනස දුක ඇති කරවනවා. හොඳට මතක තියාගන්න. මනස ඇවිදින්නේ දෙපැත්තකටයි. එක්ක මනස අතීතයට යනවා, එක්ක මනස අනාගතයට යනවා. එක්ක හිත අතීතයට යනවා, එක්ක හිත අනාගතයට යනවා. ඇවිදින මනස දුක ඇති කරවනවා. එතකොට මිනිස්සෙක් සත්‍ය සොයන කෙනෙක්, පරමාර්ථය සොයන කෙනෙක්, ජීවිත අවබෝධය සොයන කෙනෙක් තේරුම් ගන්නවා ඇවිදින මනස දුක ඇති කරනවා. මනස ඇවිදින්නේ කොහොමද? මනස ඇවිදින විදිය තමයි යම් තාක් දුරට අපි අතීතය මෙනෙහි කරනවා නම් ඒ තාක් දුරට අපිට අනාගතය මෙනෙහි වෙනවා. යම් තාක් දුරට අපි අනාගතය මෙනෙහි කරනවා නම් ඒ තාක් දුරට අපට අතීතය මෙනෙහි වෙනවා. අතීතය හා අනාගතය මෙනෙහි වෙලා තියෙන තාක් කල්ම දුක පවතිනවා. එතකොට කෙනෙක් අහනවා සාර්ථකම විදිය මොකද්ද ජීවත් වෙන්න? ඒ මොහොතට ජීවත් වෙනවා. ඒ මොහොතට විතරයි. මොහොතට ජීවත් වෙනකොට සිතේ කිසිම බරක් නැහැ. සිත සැහැල්ලුයි. ඒ මොහොත ජීවත් වෙන්නේ. අවුරුදු 30ක් 40ක් 50ක් බෙහෙත් දීපු වෛද්‍යවරයෙක් සිටිනවා. අපි ඒ වෛද්‍යවරයා ගෙනල්ලා යාට අලවංගුකුයි උදැල්ලකුයි දීලා ලොකු ගලක් පෙන්නලා කියනවා මේ ගල පෙරලන්න කියලා. එයාට පෙරල ගන්න බෑ. හේතුව එයා ගල පෙරලන හැටි නෙමෙයි කල්පනා කරන්නේ. කලින් එයා කරපු රස්සාවයි මේ දැන් හම්බෙච්ච එකයි දෙක සංසන්දනය කර කර උදැල්ල අලවංගුවේ අතේ තියන් බලාගෙන ඉන්නවා. ඒතර එයා කල්පනා කරනවා මං කොච්චර හොඳට ජීවත් වෙච්ච කෙනෙක්ද, මම මේ ගල් වැඩ කරන්න ඕන කෙනෙක් නෙමෙයි, මම බෙහෙත් දෙන වෛද්‍යවරයෙක්, මම මොකටද මේ අර අතීතය වර්තමානය හා අනාගතය තුන සංසන්දනය කර කර අතෙන්ට වෙලා ඉන්නවා. ගල පෙරලෙන්නෙත් නෑ, ඒනට උගේ ගල පෙරළුන්නේ නැති උනට උගේ හිත පෙරලෙනවා. එයාට සතුටක් නෑ ජීවිතේ. සතුටක් නෑ. එයාට ඒ වැඩේ කරගන්නත් බෑ. මොකද එයා කල්පනා කර කර ඉන්නවා එතෙන්ට වෙලා. තවත් කෙනෙක් ඉන්නවා ඒ වෛද්‍යවරයාටම ඊට වඩා උසස් කාර්යයක් පවරනවා. ඒ කරගන්නත් බෑ. එතකොට එයා කල්පනා කරනවා මම මේව කරපු මෙච්චර දේවල් කරපු කෙනෙන්නේ, මම මේ බෙහෙත් දී හිටපු මිනිහෙක්. මං කොහොමද මේ රටක් රාජ්‍යයක් පාලනය කරන්නේ? එහෙම හිතනවා. අනිත් පැත්තට හිතනවා. ඒ කියන්නේ මිනිස්සු එක්ක අතීතයේ ජීවත් වෙනවා, එක්ක මිනිස්සු අනාගතයේ ජීවත් වෙනවා. අතීතයේ හා අනාගතයේ ජීවත් වෙන මිනිස්සු ඒගොල්ලන්ට බාර දෙන සියලු කාර්යයන් අසාර්ථක කරනවා. අතීතයේ හා අනාගතයේ දෙපැත්ත ජීවත් වෙන මිනිස්සුන්ට මොකක් හරි කාර්යයක් බාර දුන්නාම ඒක අසාර්ථක කරනවා. ඇයි අසාර්ථක කරන්නේ? බාර දීපු දේ කරන ක්‍රමයක් හොයන්නේ නැහැ. ඒගොල්ලෝ අතීතයේ හිටපු ඒවා, කරපු ඒවා, කියපු ඒවා එක්ක අරක සංසන්දනය කරනවා.
සංසන්දනය යම් තැනක පවතිනවා නම් එතන දුක පවතිනවා. සංසන්දනය යම් තැනක පවතිනවා නම් එතන තරහා තියෙනවා. කාමය, ඊර්ෂියාව ඔක්කොම තියෙනවා. සංසන්දනය කරන්න මනුෂ්‍යයා ලෞකික වෙනවා. ලෝකෝත්තර වන්නේ නැහැ. දැන් අපි තවත් වෛද්‍යවරයෙක් කෙනවා. එයාත් අවුරුදු 30ක් 40ක් 50ක් බේත් දීපු කෙනෙක්. අපි යාට කියනවා මෙන්න දැල්ලක් තියෙනවා, අලවංගුවක් තියෙනවා, ලොකු ගලක් තියෙනවා. තමුසේ මේ ගල පෙරලනවා කියලා දැන්. එයා අර වෛද්‍ය වෘත්තිය අරමව කතන්දර ඔක්කොම අමතක කළා දානවා. එයා ගල දිහා බලාගෙන උදැල්ල ඇලවංගුව අතට අරගෙන විවිධ උපක්‍රම පාවිච්චි කරනවා. මම ඔයගොල්ලන්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එයා ඒක දිහා බලාගෙන විවිධ උපක්‍රම පාවිච්චි කරමින් ඒකට වෙහෙසෙනකොට එයාගේ සිත තියෙන්නේ වර්තමානයේද අතීතයේද? වර්තමානයේ පවතිනවා. ඒ ගැන කල්පනා කරනවා. මේක පෙරලන්නේ කොහොමද කියලා හිතනවා. එතකොට සිත වර්තමානයේ පවතිනවා. සිත වර්තමානයේ පවතිනකොට පශ්චාත්තාපය නැහැ. සිත වර්තමානයේ පවතිනකොට වෙහෙස නැහැ. සිත වර්තමානයේ පවතිනකොට විඩාව නැහැ. සිත වර්තමානයේ පවතිනකොට ඒ සිත නිවනට ළඟයි. දැන් මං අහනවා මේ නිර්වාණය සාක්ෂාත් කරන්න මොකද්ද කරපු ක්‍රියාකාර? පොඩි දෙයක් කරේ ගලක් පෙරළුවා. ඒ ගල පෙරලනකොට අපි සිතපු දේවල්, අපි සිත තියාගත්ත විදිය, අපි වර්තමානයේ තුල ජීවත් වෙච්ච විදිය අපට සාක්ෂාත් වීම දක්වා දුරදිග ගියා. පශ්චාත්තාප වෙන්නේ නැහැ. දුක් වෙන්නේ නැහැ. එහෙම දුක් වෙලා වැඩ කරන්න බෑ. ජීවිතය අපට වෙන දේ වෙන වෙලාවට බාර ගන්න ඕන. ඒක වෙන්න ඕන. කොයි වෙලාවකවත් තමුන් සංසන්දනය කරමින් හිටියොත් එදා මෙහෙමයි මෙදා මෙහෙමයි එහෙම හිටියොත් ඒ ජීවිතේ හරි අවාසනාවන්තයි. අතෘප්තිකරයි. සතුටක් නැහැ. සතුට සොයන මාර්ගයම තමයි සසර දුක නිවන මාවතත්. ලේසියෙන්ම සතුට වෙන්න පුළුවන් මොහොතට ජීවත් වන්නාට. මොහොතට ජීවත් වෙන්න තියෙන ලේසිම විදිය තමයි අර අතීතයේ වෙච්ච ඒවා අනාගතයේ වෙන ඒවා වේවි කියලා හිතෙන ඒවා. ඒවා අල්ලගෙන කල්පනා කර කර ඉන්නේ නැතුව ඒ වෙලාවට ඒ තැනට ජීවත් වෙනවා. එච්චරයි. දැන් කෙනෙක් මේ ධර්මය අහනවා. මේ ධර්මය අහන කල්පනා කරලා කියනවා ඒ කියන කතාව හරි. මේ අපි අතීතයේ අනාගතයේ අපි මේ අල්ලගෙන දඟලපු නිසා තමයි අපේ හිත අපේ සිත කම්මලක් වගේ වුණා. ඒක කාල් ගෑවුණා, ඇඹරුණා, අවුල් වුණා. දැන්වත් අපි මේකෙන් සමු ගන්න ඕන. ඒකට මොකද්ද ලේසිම විදිය? ලේසිම විදිය තමයි සිත අමතක කරලා සමු ගන්න බෑ. සිතට අමතක කරන්න බෑ. අතීතයට යන එක නවත්තන්නත් බෑ. අනාගතයට යන එක නවත්තන්නත් බෑ. අපි දෙපැත්තට යන්න දීලා අපි නිදහසේ ඉන්න ඕන. ඒවා අපි අල්ල ගන්න නැතුව ඉන්න ඕන. අන්න එතකොට සතුට පවතිනවා. වර්තමානයේ සිත පවතින තරමටම නිවනට අපි සමීප වෙනවා. අතීතයේ අනාගතයේ හොල්මන් කරන සිත ඔබ ආධ්‍යාත්මික ජීවිතෙන් දුරස් කරනවා. ආධ්‍යාත්මික ජීවිතෙන් දුරස් කරනවා. යම් කෙනෙක්ගේ ආධ්‍යාත්මික ජීවිතේ නැති වුණා නම්, බිඳ වැටුණා නම්, ඒක කරගන්න විදියක් නැතිව අනාථ වුණා නම් එකම හේතුවයි තියෙන්නේ. ඒකම හේතුව තමයි එක්ක ඒ පුද්ගලයා අතීතය ගැන හොයලා තියෙනවා. එක්ක ඒ පුද්ගලයා සුබ අනාගතයක් හොයලා තියෙනවා. මානසිකව හොයලා තියෙනවා. ඒ හොයන්න ගිහිල්ලා අමාරුවේ වැටලා තියෙනවා. අර ගලක් පෙරලපු වෛද්‍යවරයා ඔහු සන්තුෂ්යෙන් ඒ කාර්යය තුළ නිරත වෙනවා. එතකොට ඔහුගේ ජීවිතේ ඒක. ඔහුට එතනින් එහා සිතන්න ඕනේ නැහැ. එතනින් එහා ජීවත් වෙන්න කල්පනා කරන්න ඕනේ නැහැ. එතනින් එහා පහුවෙන්දා නැගිටින්න ඕමනාවකුත් නැහැ. ඒ මොහොත තුල ජීවත් වෙනවා. අපි බොහෝ දෙනෙක්ගේ ජීවිත අසාර්ථක වෙන්න හේතුව භෞතික වශයෙන් මෙන්ම ආධ්‍යාත්මීය වශයෙන් මොහොත තුල ජීවත් වෙන්නේ නැහැ. අපි ජීවත් වෙනවා අනාගතයේ හිතන තැනක. එක්ක අපි ජීවත් වෙනවා අතීතයේ හිටපු තැනක.
ක්‍රියාකාරකම් එක්ක මොහොත තුල ජීවත් වෙන්න හිත පුරුදු කරන්න. ක්‍රියාකාරකම් එක්ක මොහොත තුල ජීවත් වෙන්න හිත පුරුදු කරන්න. ඉස්සෙල්ලා මේ මොහොත තුල ජීවත් වෙන්න තියෙන ලේසිම විදිය තමයි ක්‍රියාකාරකම් එක්ක හිත පුරුදු කරන එක. නැත්තම් එයා ඉන්නේ නැහැ. කෙනෙක් නිදහසේ වාඩි වෙලා පැත්තකට ගිහිල්ලා එයා හිතනවා මම මගේ හිත මොහොත තුල ඉන්න පුරුදු කරනවා කියලා. එහෙම පුරුදු කරන්න බෑ. කෙනෙක් භාවනා කරන්න ගියාම නිවන නොලැබෙන්නේ ඒකයි. ක්‍රියාකාරකමක්ම අවශ්‍යයි. ක්‍රියාකාරකමක් තුල සිත මැදට ගේන එක හරි ලේසි. නිකන් වාඩි වෙලා ඉඳලා සිත මැදට ගේන්න අමාරුයි. ක්‍රියාකාරකමක් තුල සිත මැදට ගෙනල්ලා පුරුදු කරලා ඉවර වෙච්ච එක්කෙනාට වාඩි වෙලා සිත මැදට ගේන්න පුළුවන්. මේවා හොඳට තේරුම් ගන්න ඕන. මේවා තේරුම් නොගෙන ඒ කියන කතාව කරන්න බෑ. ඒක පටලැවෙනවා වරදිනවා. ලෝකෙ මිනිහෙකුට යම් තැනක වැඩියෙන්ම වරදිනවා. ඒ වැඩියෙන්ම වරදින තැන තමයි නිවන් දකින්න තියෙන තැන. එතන තමයි වැඩියෙන්ම වරදින තැන. අපිට නොවරදින්න නම් අපි කරන්න ඕන මොකද්ද? අපි ඒ වරදීවි කියලා හිතෙන තැන සේරම දකින්න ඕන. දැකලා ඒව කල්පනා කරන්න ඕන. ඒව කල්පනා කරලා මධ්‍යස්ත වෙන්න ඕන. ඒ ප්‍රත්‍යක්ෂය සඳහා අවශ්‍ය මාර්ගය අපිට යම් කෙනෙක් කියනවාද? ඒ කියන වචන හොඳට අහගන්න ඕන. අහගෙන වචන පසුපසුම යන්න ඕන. අපි එක එක දේවල් ඔළුවට දාගෙන එක එක පටු අදහස්, පටු සංකල්පනා, අතීතයේ වෙච්ච දේවල් අනාගතයේ වේවි කියලා හිතන දේවල් එක්ක ජීවත් වෙන්න ගියාම මුළු ජීවිතේම මලගයක්. ඕගොල්ලෝ හොඳට කල්පනා කරලා බලන්න ජීවිතේ ගොඩක් දුකින් ඉන්න මිනිස්සු. ඒ ඔක්කොම අතීතය ගැන පශ්චාත්තාප වෙන මිනිස්සු. අතීතය ගැන පශ්චාත්තාප වෙන මිනිස්සු. එක්ක ඕනවට වඩා අනාගතයක් හදලා නටන මිනිස්සු. ඒ දෙකටම නැති මිනිස්සු ජීවිතේ සන්තෝෂෙන් ජීවත් වෙනවා. සතුටින් සිටිනවා. නොබැඳී සිටිනවා. කොච්චර දේවල් තිබ්බත් නොබැඳී සිටිනවා. කොච්චර දේවල් තිබ්බත් ආසාවක් නැහැ. කොච්චර දේවල් තිබ්බත් බලාපොරොත්තුවක් නැහැ. ඒ වෙලාවට ජීවත් වෙනවා. ඒ වෙලාවට කරන්න ඕන කාර්ය කරනවා. ක්‍රියාකාරකම් තුල සිහිය පවත්වා ගැනීම. ඒක අත්‍යවශ්‍යයි. ක්‍රියාකාරකම් තුල සිහිය පවත්වා ගැනීම. ක්‍රියාකාරකම් තුල මධ්‍යස්ථ සිතක් තබා ගැනීම. ක්‍රියාකාරකම් තුල සිත මධ්‍යස්ථව තියාගන්න. කෙනෙක් ක්‍රියාකාරකම් තුල සිත මධ්‍යස්ථව තියාගන්නකොට ඒ මධ්‍යස්ථව තියාගන්න කෙනා නිවනට සමීප වෙනවා. ඇත්තටම කෙනෙක් වර්තමානයේ නම් ජීවත් වෙන්නේ වර්තමානයේ ජීවත් වෙච්ච වෙන සත්වයා මිනිසයා කෝ එහෙම කෙනෙක් නැහැ. ඒක තමයි නිබ්බාන. වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් නැහැ. ඔගොල්ලෝට කල්පනා කරන්න පුළුවන් වෙන්නේ අතීතයේ ජීවත් වෙච්ච කෙනෙක් ගැන හෝ අනාගතයේ ජීවත් වෙන කෙනෙක් ගැන මිසක් ඔගොල්ලන්ට කල්පනා කරන්න බෑ වර්තමානයේ ජීවත් වෙන කෙනෙක් ගැන. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කරපු අය වර්තමානයේ ජීවත් වෙන අය. ඒ කියන්නේ ජීවත් වන්නෙක් නැහැ. හැමෝටම ජීවත් වන්නෙක් ඉන්නවා නම් එක්කෝ අනාගතේ එක්කෝ අතීතේ. ජීවත් වන්නෙක් ඉන්නවා නම් එක්කෝ අනාගතේ එක්කෝ අතීතේ. අනාගතේ ජීවත් වෙන කෙනා නැවත මෙරි මෙරි උපදිනවා. අතීතයේ ජීවත් වෙන කෙනා මෙරි මෙරි උපදිනවා. භෞතිකවත් ඒ මොහොතෙත් මෙරි මෙරි උපදිනවා. මරණයෙන් පස්සෙත් මෙරි මෙරි උපදිනවා. වර්තමානයේ ජීවත් වන කෙනා තුල ජීවත් වන්නෙක් නැහැ. ක්‍රියාකාරකම් විතරක් පවතිනවා. සිතුවිලි පමණක් පවතිනවා. වචන පමණක් පවතිනවා. එතකොට මේ පුද්ගලයාගේ ආධ්‍යාත්මය නිවි ගිහිල්ලා. මේ කියපු කතාවට කෙනෙකුට එකපාරට එන්න බෑ. එකපාරට එන්න හදනකොට මෙයා සුපුරුදු රිද්මයට නැවත ගිහිල්ලා එක්ක අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. ඒතර අපි යාට ක්‍රියාකාරකමක් දෙනවා. මොකක් හරි වැඩක් දීලා කියනවා මේ වැඩෙත් එක්ක සිහියෙන් ඉන්න. එතකොට එයා ඒ ක්‍රියාකාරකම එක්ක සිහියෙන් ඉන්නවා. ක්‍රියාකාරකමක් එක මිනිස්සෙක් සිහියෙන් ඉන්න පටන් ගත්තාම කාලයෙන් නිදහස් වෙනවා.
එයාට කල්පනා වැඩේ ඉවර කරන වෙලාව හිතුවොත්නේ කාලය තේරෙන්නේ. වැඩේ තුල හිටියාම කාලය තේරෙන්නේ නැහැ. කාලයෙන් නිදහස් වෙනවා. කාලයෙන් නිදහස් වෙනවා කියන්නේ නිවනට සමීප වෙනවා. එතකොට අපට නිවනට පත්වීම සඳහා ලේසිම තැනක් තමයි මොහොතට ජීවත් වෙන ජීවිතය. ඒක හරි ලේසි එකක ඉන්න ගියාම. අරයා කරපුවා, මෙයා බැනපුවා, අරයා කියපු කේලම් ඒවා ඒ වෙලාවේ ඇහුවා, ඒ වෙලාව ඉවරයි. අරයා කියපු හොඳ ඒ වෙලාවේ ඇහුවා, ඒ වෙලාව ඉවරයි. ඒ වෙලාවට ජීවත් වෙනවා. ඒ දවසට ජීවත් වෙනවා. ඒ මොහොතට ජීවත් වෙනවා. මං හිතන්නේ ඕගොල්ලන්ට කරන්න බැරි එකත් ඒක. කවුරු කෙනෙක් මේ කියපු දේශනාව, මේ කියපු දෙසුම අහලා මේක තමයි එකම මාර්ගය. මේ කියන විදිය, මේ කියන කතාව කවුරු හරි ප්‍රත්‍යක්ෂ කරගත්තොත් එයා සම්පූර්ණ වර්තමානයටපත් වෙනවා. ඒ සම්පූර්ණ වර්තමානයටපත් වෙච්ච මිනිස්සයා ඉපදීමෙන් හා මරණයෙන් නිදහස්. සම්පූර්ණ වර්තමානයටපත් වෙච්ච මිනිස්සයා ඉපදීමෙන් හා මරණයෙන් නිදහස්. අපි මේ ජීවිතේ යමක් සෙව්වා. ඒ හේව්වේ ඕක. ඉපදීමෙන් හා මරණයෙන් නිදහස් වන මාර්ගය. ඉපදීමෙන් හා මරණයෙන් නිදහස් වන මාර්ගය එකම වචනකින් කිව්වොත් ඒ සදාකාලික වර්තමානයේ පමණයි. ඒකට පත්වෙන විදිය අමාරු නෑ, ලේසි. හැබැයි මේ ලෝකයේ ඉපදිපදී මෙරි ගියපු සත්වයා පුරුදු ක්‍රම ගොඩකට හිතන නිසා, ඒ පුරුදු ක්‍රම ඔස්සේ හිත යන නිසා ඒක අමාරුයි. අතීතය අනාගතය අත්තරලා දාලා හිත පුරුදු කරවන්න ඒ වෙලාව තුල ඒ ක්‍රියාකාරකම් තුල ඉන්න. ඒතර ඕගොල්ලන්ට කාලයක් යනකොට තේරෙවි හිත කැමති නැහැ අනාගතයේ ගිහිල්ලා සිහිනමවන්න. ඒවා નિરර්ථකයි. ඒවා එහෙම වෙන්නේ නැහැ. ආයි හිත අනිත් පැත්තට කැමති නැහැ අතීතයට ගිහිල්ලා අඬා වැටෙන්න. ඒවා එදා ඇඬුවා. දැන් ආය අඬලා තේරුමක් නැහැ ඒකට. අතීතයට ගිහිල්ලා අඬන්න කැමතිත් නැහැ. අනාගතයට ගිහිල්ලා සිහිනමවන්න කැමතිත් නැහැ. ඊට වඩා හිත කියනවා මේ මොහොත තුල ජීවත් වෙන්න කියලා. හැබැයි අර මොහොත තුල ජීවත් වෙන තැනට හිත ගේන එක අමාරුයි. මම ඔය ගේන විදි තමයි කියලා දෙන්නේ. ඒතර කවුරු හරි කෙනෙක් මේ කතාව අහලා එකපාරක් නෙමෙයි මේ කතාව 7 8 10 12 පාරක් 100,000 වාරයක් අහලා මේකෙන් එක එක කෑල්ල හොඳට මතක තියාගෙන හෝ ප්‍රගුණ කළා පුහුණු කළා. මේක භාවිතා කළාම ඒ මිනිස්සයා වර්තමානයටපත් වෙච්ච මිනිසෙක් වෙනවා. එතකොට මේ මිනිස්සයා ඉපදීමෙන් මරණයෙන් නිදහස් වෙනවා. ඒ මිනිස්සයා ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධයටපත් වෙච්ච කෙනෙක්. එතකොට කෙනෙක් අහනවා මොකද්ද ජීවිතය පිළිබඳ පූර්ණ අවබෝධය? පොඩි කතාවයි. පූර්ණ වර්තමානය, පූර්ණ අවබෝධයයි. දේශනාව ඉවරයි. පූර්ණ වර්තමානය, පූර්ණ අවබෝධය. අවසරයි සමාංශ. අද දේශනාවේ ඔබ වහන්සේ දිගින් දිගටම පැහැදිලි කළා මධ්‍යස්ථ චින්තනය සහ මේ වර්තමාන තුළ ජීවත් වීම පිළිබඳව. ඉතින් උමන්දාව කියන්නේ ගොඩක් ප්‍රායෝගිකව ඒ තැන ප්‍රැක්ටිස් කරන්න පුළුවන් තැනක්. ඉතින් මෙතෙන්ට එන ඕනම කෙනෙක්ට ඔබ වහන්සේගෙන් එතෙන්ට ඒ පූර්ණ වර්තමානට පැමිණීම නැත්නම් මේ හිත මධ්‍යස්ථ කිරීම ගැන එන්න පුද්ගලයාට ගොඩක් අවස්ථා ඉඩ සලසලා දීලා තියෙනවා. ඉතින් අතරසන්ත ප්‍රායෝගිකව දැන් අපි ජීවිතේ මේ ගෙවන මේ ජීවිතේ මේ උමන්දාවට ආවමත් දැන් අපි මෙහෙ ඉන්න අයත් අපි වශයෙන් දැන් අපිට විවිධ ක්‍රියාකාරකම් පනවලා තියෙනවා. ඉතින් අපිට ඔබ වහන්සේ දේශනා කරා වගේ දැන් යම් කිසි කෙනෙක් තුල මම කියන පුද්ගලයා එයාගේ අතීතය අනාගතය පවතින්නේ එයා එතනින් කිසිම වැඩක් නොකර එයා හිතත් එක්ක මේ පූර්ණ වර්තමානයේ කිසිම ක්‍රියාකාරකමක් නැතුව සිතලා එන්න ගියාම ඒකත් ආය අතීතයක් හෝ අනාගතයක් වෙලා එතන තියෙනවා මානසික විඩාවක් නැවතත්. ඉතින් ක්‍රියාකාරකම් කිව්වම සමහරවිට දැන් අපේ සීගිරි මේ ශ්‍රීපාද යන උදාහරණය ඔබ වහන්සේ ගත්තා. එතන අර අපි මම ඒක ප්‍රායෝගිකව මෙහෙදී අත්විඳිනවා. මම නිතරම අහස් විහෙරට සහ මේ කට්ටිය එකතු කරගෙන යනකොට ඒක අත්දැකීමක් වශයෙන් මම දැක්කේ ඒ අයත් එක්ක දැන් සමහරක් කට්ටිය මෙතෙන්ට ඇවිල්ලා බලනකොට අහස් විහෙර අම්මෝ සමහර ගොඩක් දුරයිනේ කියලා පටන් ගන්න. මම කියනවා නෑ අපි යන්කෝ. ඊට පස්සේ අර ඒ නිබ්බානත් ඒ වගේ තමයි. කන්දුරට ගිහිල්ලා අපි ආපු දුර මෙහෙ කියලා පෙන්නනකොට සමහර එච්චර දුරක් ආවද දැනුනේත් නෑනේ.
එතකොට ඒතර ඒගොල්ලන්ට මේක අත්දැකීමම ලැබෙනවා මේ අපි මේ ඇත්තට මට තියෙන ප්‍රශ්නේ ওই දෙපළින් ඉඳන් බලනකොට ওই දෙක මේ දුර තියෙනවද? මේ දුර තියෙනවද? මං ඇහින් දකින්නවද? බලන්න ඕගොල්ලොත් කල්පනා කරලා උත්තරේ මොකක්ද කියලා. මේ දුර තියෙනවද මෙතන? නැත්තම් මට ඇහැට පෙන්නනවද? ඇත්තටම සත් ඒ එන අයටත් අතන මමත් ඒක අත්දැක්කා. දැන් අපි ඔක එන් පොයින්ට් එක හිත ගියා නම් කවදාක්වත් උතනට යන්න හම්බ වෙන්නෙත් නෑ. මානසික විඩාව, ශරීරයේ අපහසුතා සමහරක් අයට ඇවිදින්න බෑ කියපුවා ඒවා කන්ද නැගපු අවස්ථා තියෙනවා. එතන ගිහිල්ලා ඒක දැකලා පුදුම වෙනවා. මෙච්චර දුරක් ආවසවංශ මෙහෙම අපි මෙහෙම මේ කොහොමද සවංශ. ඉතින් එතන තමයි ඒ ධර්මයේ ප්‍රායෝගිකව ඒගොල්ලෝ අත්විඳපු විදිය. ඉතින් මේ දේශන අහලා තියෙන අයටත් එහෙම වෙලා තියෙනවා. ඉතින් මම දැක්කේ සවංශ දැන් අපි හිතලා මේ මොහොතට ආවේ නෑ. මම ඒ වෙලේ මේ මොහොතේ ඉඳලා මම දන්නෙත් නෑ. නමුත් අර යම්කිසි ඒ කියන්නේ කාර්ය බහුලත්වයකට එක්ක මේ විස්තර කරන මේ සබා සම්දාරත් විස්තර කරන මේ ධර්ම අපි කත් ප්‍රශ්න ගැටළු සාකච්ඡා කරගෙන අපි යනවා. අපි අන්තිමට එන් පොයින්ට් එකට ඇවිල්ලා අපි දන්නෙත් නෑ. ඒතර ඒක තමයි මම හිතන්නේ අපි ඒ නිබ්බාන කියන එක මේ ජීවිතේ බර කරගෙන යන එකක් නෙමෙයි. නිදහසේ යන එකක්. අපි හිතේ එතෙන්ට එන්න ඕනේ. එහෙම නැත්නම් අපි නිවන් දැකලා නැහැ. මහා නිකම් මූණ කළු කරගෙන ජීවිතේ එපා කරවගෙන ඉඳලා. කියන්නේ ඒක ඇඟට බරක් වෙලා නැහැ. ඒගොල්ලෝ නිදහසේ නැගලා. නිදහසේ තරණය කළා. ඔව්. දැන් උඩට ගිය අය ආපහු මෙතෙන්ට එන එක ගැන තා හිත ආවනම් ඒතර අමාරුයි එන්නේ. ඒතර උඩට යනකොට තව තියද කිය ගියොත් ඒත් අමාරුයි. ඒ උඩට යන්නේක යන්න කකුල් දෙකෙන් යන ගමන් වෙන දේවල් බල ගියොත් අන්න එයා ඉක්මනට තරණය කරනවා. ඔව් බල කතා කරනවා. එයා වර්තමානයේ තුල යන එක්කෙනා ඉක්මනට තරණය. එයාට මානසික වෙහෙස නැහැ. වෙහෙස නැහැ. මිනිස්සු ගොඩාක් ජීවිතේ දුකටපත් වෙන්නේ අතීතය කල්පනා කළා. හෝ අනාගතය හිතලා. ඒ දෙකෙන් නැතුව මේ මොහොතට හිටියාම යාගේ පූර්ණ නිබ්බාන කියන්නේ එච්චරයි. ඒ පූර්ණ තෘප්තියටපත් වෙලා තියෙන්නේ. ඒ පූර්ණ තෘප්තියටපත් වෙච්ච කෙනා සදාකාලිකයි. ඇත්තටම එයා නෑ එතන. ඔව් සංසේ කාලයක් නෑ එතන. එයා ඉවරයි. ඒතර ඕගොල්ලෝ කල්පනා කරන ඕගොල්ලොන්ට ඉන්නේ එක්ක ඕගොල්ලෝ අතීතයේ ජීවත් වෙන තාක්කල්. එක්ක ඕගොල්ලෝ අනාගතයේ ජීවත් වෙන තාක්කල්. ඕගොල්ලෝ මැරිලා උපදින්නේ අතීතයේ ජීවත් වුණ නිසා හෝ අනාගතයේ ජීවත් වෙන නිසා. මිසක් වර්තමානයේ හිටි නිසා නෙමෙයි. පූර්ණ වර්තමානයටපත් වෙච්ච එක්කෙනාට ඒ පුද්ගලයා නැහැ. ඒතර ඒ පුද්ගලයා කොහෙද? ඒ පුද්ගලයා පෙන්වන්න බෑ. ඒ කියන්නේ ඒ පුද්ගලයා අවසන්. අවසන් දැන් අපිට ඒ වෙලාව කාලයක් දන්නෙත් නැහැ. කාලයක් කියන්න බෑ මෙච්චර විනාඩි 5ද 10ද පැයද. කාලය කියන්නේ එක්ක අතීතයට ගියොත් නැත්නම් අනාගතයට ගියොත්. ඒතර මිනිස්සයා අතීතයෙන් හා අනාගතයෙන් නිදහස් වුණාම මනුෂ්‍ය පූර්ණ සදාකාලික වර්තමානයකටපත් වෙනවා. ඒ පූර්ණ සදාකාලික වර්තමානයේ නිබ්බාන. ඒතර සංස් දැන් අර ඒ අත්දැකීමත් එක්ක දැන් අපි එහෙම ගිහිල්ලා ඒ විස්තර ඔක්කොම කරලා දැන් යම් කිසි මොහොතක නැවත මගේ අර තියෙන අතරමික පව අර සාමාන්‍ය සිතුවිලි පවතින විදිය දැන් අර මිනිස් කවුරු මෙතන බලන්න ආපු කෙනා මේ විස්තර කරන මේක යනකොට කිසි දෙයක් දැනෙන්නෙත් නැහැ. එන විස්තර කතා කරලා දැනෙන්නෙත් නැහැ. කාලයක් වෙලාවක් එහෙම මුකුත් දැනුන්නේ නැහැ. නමුත් ඒ නතර වෙන මොහොතේ මගේ සිත නැවත මම ගැන හිතන අවස්ථාවට ගෙනවා. ඒ කියන්නේ අතීතේ හෝ අනාගතේ මම ගැන හිතපු ගමන් ආයේ කකුරු දෙන්න පටන් ගන්නවා. ඔළුව කැක්කුම එනවා. අවුව සැරයි කියනවා. ඒ මම ගැන හිතනවා. එතකොට එයා තේරුම් ගන්නවා මං ඉන්නවා. ඔව්. ඒ කියන්නේ ලොකු කළු ගලක් මේක මම ඉන්නේ හැමතිස්සෙම එක්ක මං අතීතයට ගිහිලා හිතනකොට නැත්නම් අනාගතයට ගිහිලා හිතනකොට වර්තමානයේ ඉන්නකොට මම නෑ. ක්‍රියාකාරකම් කරන පුද්ගලයෙක් ඉන්නවා. ක්‍රියාකාරකම් කරන තියෙන වැඩ කරනවා මේ ඔක්කොම සිද්ධ වෙනවා. නමුත් කරන කෙනෙක් නෑ. අන්නේ නිබ්බාන. නිබ්බාන කියන්නේ ඒක. එතකොට සමහරවිට දැන් අර අපි දැන් මට දැන් දැනෙද්දියක් තමයි සමහරවිට මිනිස්සු මද්ද්‍රව්‍ය සහ මේ මිනිස්සු මද්ද්‍රව්‍ය ගත්තාම වෙන්නේ අරක. ඒක. මද්ද්‍රව්‍යයට සහ සිත මැදට එනවා. සිත මැදට ආවෙන් පස්සේ ඒගොල්ලෝ අතීතය අනාගතය අත්හැරලා දාලා මැද ජීවත් වෙනවා. ඉතින් නිවන් දැක්කම වෙන්නේ ඒකමයි. ඒ වගේම මේ රාගය. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ සෙක්ෂුවල් ලයිෆ් එක. ඒක හොයන්නෙත් ඒ මොහොතේත් ඒගොල්ලෝ ඉන්නේ වර්තමානයේ තුල. ඔව්. නිසා.
ඉතින් ඒක අර සාපේක්ෂක දාගෙන නිසා තමයි ඒක ඉවර වීම සහ తాවකාලික නිසා ඒක ඉවරුණාන් පස්සේ අපිට විඩාවක් තියෙනවා. නැවතපත් වෙනවා අර පරණ ස්වභාවයට. ඉතින් වහන්සේ කියපු දේ මට ඉතාමත් හොඳින්ම අත්දැකපු දෙයක්. ඉතින් අර අපිට ගොඩක් කාලට ප්‍රශ්නයක් වෙන දේ තමයි දැන් අර හිතලා දැන් බස් දේශනාවට හිතලා මුලට ඒ කියන්නේ හිතලා මැදට එන්න බෑ. එහෙම අපිට එන තැනක් අපිට මේ අපික ට්‍රේන් කරලා කියන්නේ ප්‍රෝග්‍රෑම් කරලා එන්න පුළුවන් තැනක් එහෙම එකක් නෙමෙයි මේ හිතලා එන තැනක් නෙමෙයි. ඒක කොහොමද පවතින තැනක්. ඉතින් ඒක අත්දකින්න ඕනේ. ඉතින් ඒ අපේ යම්කිසි අපි ඒ අත්දකින්න කුසලයේ තියෙනවා. පින් තියෙනවා. අත්දැකීම ලබන්න පින් නැති කෙනෙකුට බෑ. කොච්චර හුවත් බෑ. මේ කියන එක ඒක නිබ්බාන කියන්නේ මෙච්චරයි. ඔය කියපු කතාව විතරයි වෙන මොකුත් නෑ ඒකේ. ඒක අත්දැක්කහම ඉතින් එයා ඊට පස්සේ එයා කොච්චර අතීතය ගැන මතක් වුණත් එයා දන්නවා විමුක්තිය තියෙන වර්තමානයේ. එයා වර්තමානයට එනවා. වෙනදට වඩා වර්තමානයට එනවා. ඊට පස්සේ අනාගතයට සිත ගියාට වෙනදට වඩා වර්තමානයට එනවා. ඔහොම කාලයක් එයාගේ ආත්මය ওই දෙපැත්ත දෝලණය වෙවි තියෙනකොට ගෙවිලා ඉවර වෙනවා. එන ආත්මය ගෙවිලා ඉවතට එයා ඉවරයි. එයා නෑ එතන. ඒ කියන්නේ එයා සසරින් සමවරා. ඒතකොට සදර ක්‍රියාකාරකමත් එක්ක ඔබ වහන්සේ කියවනේ නිතර මේ ඒකත් එක්ක ඉන්න කියලා. ඒ ක්‍රියාකාරකමත් එක්ක ඉන්න එක තමයි ඒ මැදට එන තියෙන ලේසිම පාර. ඒ වගේම සමහර දැන් තව එක පැත්තක් තියෙනවා නේද සමහර දැන් අපි කියමු අර එකම දේ කරන් යනකොට හිත පුරුදු වුණාට පස්සේ ශරීරය කියන්නේ කාය වැඩ කරනවා හිත නැහැ. ඒ කියන්නේ ඒකට පුරුදු වෙලා නිසා. ඒතකොට තියෙනෙත් වර්තමානයේ. ඔව්. එතකොට එකම දැන් අපි ඩ්‍රයිවිං කරන මිනිහෙක් ඩ්‍රයිවිං කරනකොට එයා ආයක හොඳට පුරුදුයි දැන්. ඊට පස්සේ ඩ්‍රයිවිං කරන ගමන් කාට හරි බැන යනවා. එතකොට වර්තමානයේ නෙමෙයි. එතකොට තියෙන්නේ මේ සාපේක්ෂ වීම නිසා අතීතයේ අනාගතයේ සාපේක්ෂ වීම නිසා ඇතිවෙච්ච තරහ. ඒතරසන් දැන් අපිට දැක්කම දෙයක් දැන් අපි කියමුකෝ දැන් අපිට දැන් හිත කියන්නේ ඒ මොහොත තුළ කියන්නේ කම් කිසි මොහොතකට තිබිලා අපි දන්නෙත් නැහැ නැවත සාපේක්ෂක වෙලා එක්කෝ අපි දැන් දැනනවා සමහරකට සිතට එහෙම වෙන්න දෙන්න ඕන. අර මැද තිබිලා නැවත සාපේක්ෂක වෙන්න දෙනවා. සාපේක්ෂක වෙන්න දීලා විඩාව අත්විඳිනවා. විඩාව අත්විඳින්න ඕන. විඩාව අත්විඳාම තේරුම් ගන්නවා මම තාම සුපිරි ලෞකික තත්වයටපත් ලෝකෝත්තර තත්වයට ඇවිල්ලා නැහැ. මම ලෞකික ලෝකෝත්තර ලෝකද්වේහි දෝලණය වෙනවා. ඒක ස්විච් වෙන හැටි තදින්ම දැනෙනවා. එහෙම කාලයක් යනකොට එයා සුපිරි ලෝකෝත්තර තත්වයටම පත් වෙලා ඉවර වෙනවා. එතකොට එයාට ඒකත් තේරෙනවා. ඒ කියන්නේ අපට ඕන වේගයට යන්න බෑ. කොහොමත් යන වේගයක් තියෙනවා. ඒ වේගයෙන් යන්න ඕන. දැන් ලංකාවේ කෝච්චි වල නැග්ගාම අපට ඕන වේගයට යන්න බෑනේ. කැමති වුණත් අකමැති වුණත් කෝච්චි යන වේගෙට තමයි. ඒ වගේ තමයි මේ සිත හදන එකත්. ඒ හැදෙන විදියක් තියෙනවා. ඒ හැදෙන විදියකේ ඉන්න ඕනේ. අපි දැඟලුවයි කියලා එහෙම හදාගන්න බෑ. හදන්න බෑ. එතකොට සමහර ගොඩක් වෙලාවට මිනිස්සු කායික සහ මානසික ලොකු විඩාවලටපත් වෙන්නේ. දැන් අපිට තේරෙන දෙයක් තමයි මේ අපි මොකක් හරි දෙයක් ගැන හිතුවොත් විතරයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒක හිතට ආපු දේ ගැන හිතලා අතීතය අනාගතය දෙක අල්ලගෙන සාපේක්ෂ කරාම විඩාව පවතිනවා. එතකොට පූර්ණ වර්තමානයේ ඒ කියන්නේ නිබ්බාන තත්ත්වයේ සාක්ෂාත් කරපු අය ඒ සාපේක්ෂක වලින් නිදහස් වෙලා තියෙනවා. ඒතර ඒගොල්ලෝ ඒ වර්තමානයේ ක්‍රියාකාරකම් තුළ ඉන්නව පමණයි. ඔව් සංස දැන් අර මට ඒ දැනුණ අත්දැකීම ඒ කියන්නේ මම දන්නේ නැහැ මට ඇයි මේ වෙලාවෙ මුකුත් දැනුන්නේ නැත්තේ ඇයි මේ ක්‍රියාකාරකම් පස්සේ මෙහෙම විඩාව දැනෙන්නේ සහ එක්ක සමාලකට නිවිලා තියෙනවා එක්ක ඇවිලිනවා ඒ ස්වරූප දෙකෙන්ම එහා යමක් තිබිච්ච බව මට ඇයි කියන එක මට දැනුන්නේ නැහැ. 아무ත් දේශනාවෙත් එක තමයි මට තේරෙන්නේ මම ඒ කියන්නේ ඒ අත්දැකලා තිබිලා තියෙන්නේ ඒ අර මගේ හිත සාපේක්ෂක නොවි අර වර්තමානයේ තුල යම් කිසි කාලයකට තිබිලා තියෙනවා. නමුත් මට ඒක ඒතර මං ආන්නේ කෙනෙකුට ඔය අත්දැකීම පැවිස්සතරම තියෙනවා. ඒගොල්ලෝ තමයි rahat වෙලා කියන්නේ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ අත්දැකීම විතරයි ඒගොල්ලන්ට තියෙන්නේ. ඒගොල්ලෝ වෙන මොකුත් එකක් නැහැ. අතරසස් දැන් අපි කියමුකෝ දැන් එහෙම ක්‍රියාකාරකම තුළ දිගටම පවතින්නෙත් නැහැනේ කෙනෙක්. එතකොට එහාට උනාට අපේ ක්‍රියාකාරකම් නැවතුවාම සිත සුපිරි ලෝකෝත්තර තත්ත්වයට පත් කරපු අය ශූන්‍ය වෙනවා. ඔව් අපේ වැඩ කරනවන් සාමාන්‍ය මිනිස්සෙක් ක්‍රියාකාරකම් නැවතුවාම ශූන්‍ය වෙන්නේ නැහැ. එතකොට අතීතයට යනවා එක්ක අනාගතයට යනවා. ඔය ප්‍රැක්ටිස් එක ඉවර කරලා පස්සේ ඒගොල්ලෝ මේ ක්‍රියාකාරකම් නවත්තවුවා ඒගොල්ලෝ ශූන්‍ය වෙනවා. නැවත ක්‍රියාකාරකම් කරනකොට ආයේ ඒගොල්ලෝ වැඩ කරන්න පටන් ගන්නවා.
ඒක ඇත්තටම ඉතින් ඒක අපි ලැබෙන දෙයක් මිසක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. නෝ ලැබෙන දෙයක් මිසක් ලබා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකට ඉතින් මේ ප්‍රැක්ටිස් එකක් ඒක. ඒක මම හිතන්නේ පිනට හම්බෙන එකක්. ඔව්. ඒක දැනගෙන හම්බෙන එකකුත් නෙමෙයි නොදැන හම්බෙන එක. දැන් හම්බෙන එකක්. අපිට ප්ලෑන් කරලා යන්න බෑ තැනට. ප්ලෑන් කරලා ගන්න ප්ලෑන් කරලා එහෙම මුකුත් කරන්න බෑ. කරන්න බෑ. මම හිතන්නේ ඒකට සුදුසු පමණක් ඇතුල් වෙන දොරටුවක්. නුසුදුස්සන්ට කොච්චර වෑයම් කළත් ඇතුල් වෙන්න බෑ. ඒකට අපි කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඉතින් මේක අහන්න ඕන මේ කතාව. මේක අහලා මේ අහපු වචන ඔස්සේ යන්න ඕන. එතකොට ඒකට සමීප වෙනවා. අවසරයි සමහස. අවසරයි සාමනාංශ. සාමනාංශ අද දේශනාවේ දේශනා කරා මේ මනස සමතුලිතව තබා ගැනීම පිළිබඳව. සාමනාංශ මගේ මනස අවුට් යන අවස්ථා මම ගොඩක් වෙලාවට නිරීක්ෂණය කරලා තියෙනවා. ගොඩක් වෙලාවට අවුට් යන්න වගේ එන්නේ ඒ කියන්නේ වගකීම් පවරනකොට වගකීම් ඔස්සේ ගියාම මං හිතන්නේ මම පස්සට හැරලා බැලුවම මේ අපි කියමු ක්‍රීඩා කරලා තියෙනවා නායකත්වයේ දාලා තියෙනවා වගකීම් දාලා තියෙනවා ඒක හන්දා තීරණ ගැනීමට හිත පෙළඹෙනවා. ඔව් ඒක තමයි සසර කියන්නේ ඒක. ඔව්. ඒ අර පරණ පුරුද්ද වැඩ කරන්න පටන් ගන්නවා. එතකොට දැන් ස්වාමීන් වහන්සේගේ තියෙන්නේ ගොඩක් වෙලාවට ආධ්‍යාත්මික ගුරුවරයාගේ තියෙන්නේ අපි ගාව තියෙන එකේ අනිත් පැත්ත. එතකොට ස්වාමීන් වහන්සේ ගොඩක් වෙලාවට ඒකට කිසිම සමාවක් නැතුව ඒකට බහර දෙනවා. එතකොට තමයි අපිට තේරෙන්නේ ඒක ගැන මොකද්ද අපේ පැත්තට හැරලා බැලුවම අපේ මයින්ඩ් එක අවුට් යනකොටම දැන් තේරෙනවා. යම්කිසි වගකීමක් දීලා ඒකෙන් දිගින් දිගටම ඒ ටික කරාම ඊළඟට මොකක් හරි තීරණයක් ගන්න එනකොටම මයින්ඩ් එකේ තේරෙනවා උඹ අවුට් යන්න එනවා කියලා. හැබැයි එතකොට එයා වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. හැබැයි ඒ වෙලාවේ මම දන්නවා ඒක හන්දා හිත මෙව වෙනවා කියලා. එතකොට ඒක ටිකක් බැලන්ස් වෙනවා ස්වාමීන් වහන්සේ. ඔව් දැන් ඕක ලෞකිකයි තාම. කියන්නේ ඕක කන්ට්‍රෝල් කරලා තියෙනවා. දැන් මම කියන්නේ ඔහම පහිතල කල්පනා කරලා පාලනය කරගන්න එකක් නෙමෙයි. નિરાයාසයෙන් ශූන්‍ය වෙන්න ඕන. තේරුණා කියන එක. ඒ කියන්නේ අපි දැන් ඔය දැන් ඔන්න අවුට් යන්න එනවා දැන් නවත්තන්න ඕන කියලා හිතනෝනේ. එහෙම නෙමෙයි වෙන්න ඕන. හිතම කියලා හිතම නවත්තලා හිතම බ්‍රේක් ගහලා හිතම අපට කියන නම නැවැත්තුවා කියලා. ඊට පස්සෙම අපි දැන් නැවතිලා බව. පැහැදිලිලි? ඒක තමයි ප්‍රැක්ටිස් එකේ අවසානය. එච්චර ප්‍රැක්ටිස් කරන්න ඕන. එතකොට එයාගේ ජීවිතේ අවුල් වෙන්නේ නැහැ. අවුල් මොකද එයාගේ ඇතුළ එයාව කන්ට්‍රෝල් කරනෝනේ. කියන්නේ එයාව කිසිම හේතුවක් නිසා අවුට් යන්නේ නැහැ. ඒතර එයා හිතන්නේ අවුට් යනවද නැද්ද කියලා. මොකද එයාගේ ඇතුළේ සිස්ටම් එක හදාගෙන තියෙන්නේ. අවුට් යන්නේ නැතුව ඒක ඔටෝමැටිකලි බැලන්ස් වෙනවා. නිබ්බාන කියන්නේ ඒක. එහෙම අවස්ථාවක් හැබැයි ඒක දැන් අපි දැන් අරයා කිව්වේ වෙන කතාවක්නේ. මෙයා කියන්නේ වෙන කතාවක්නේ. ඒ දෙන්නට කතා දෙකක් වුණාට කියන්නේ එකක් ගැන. ඒක ඕගොල්ලෝ කාටවත් තේරෙන්නේ නැහැ. ස්වාමීන් ඊට පස්සේ දැන් ස්වාමීන් කිව්වා පොඩි වචන කීපයක් ඇති තමන්ව වෙනස් කරන්න කියලා. අපි දැන් මට මතකයි උදාහරණයක් වශයෙන් දැන් තුෂාර ගාඩන් එකේ එකපාරක් අපි ගම්මිරිස් පාවැල් ටිකක් ගෙනල්ලා හිටෙව්වා. ඒ හිටවලා අවුවක් තිබ්බා මට ඒකට වතුර දාන්න බැරි වුණා. දවස් 3ක් විතර යනකොට ඒ පාවැල් ටික මැරලා ගියා. ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මට නොසෑහෙන්න බැන්නා. ඊට පස්සේ එතනින් මාව මාර විදියට වෙනස් වුණා කියන්නේ ස්වාමීන් වහන්සේ අර එකපාරට දැන් මට පැලයක් දැක්කම වතුර නොදෑ ඉන්න බෑ. ඒ කියන්නේ අපි කියමුකෝ වෙනින් ගාඩන් එකක් වෙන්න පුළුවන් දාන්නම් වෙනවා. එතකොට මට දැන් දේශනාවේ අවසානයේ කිව්වා ඒ කියන්නේ වර්තමානයේ එන්නේ ඒක අවස්ථාවක් මට. මොකද දැන් උමන්දාව කියන්නේ ඕනතරම් පැල හිටවනවා අපි. ගොඩාක් වැඩ තියෙනවා. එතකොට ඉබේම දැන් ඒක කරන්න ගියාම මේ Taman ඇත්තටම වර්තමානයේ ඉන්නේ. සමහරවිට එක තැනක වතුර දාලා සමහරවිට මීටර් 500ක් යන්න තියෙනවා ඊළඟ ගහ යන්න. ඒ වුණාට අර ඒ කාලය ඇතුළත මයින්ඩ් එක අයිඩල් වුණාට ඒ ජජ් වෙන්නේ නැහැ. එහෙම දිගටම ඒක කරගෙන යන්න පුළුවන්. මට දැනනවා සානංශ ඒක දැන් අපි කියමුකෝ මම කාලයක් තනකොළ කැපුවා දිගටම. තනකොළ කපද්දී හිත අනිවාර්යෙන් වර්තමානයේ ඉන්නේ. කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් වතුර දාලත් අර යන තැන් අතර ગેප් එකක් දැනුණාත් මට දැනෙන්නේ එකම ෆීලිං එක ඒ අවස්ථාවේදී. ඔය දැන් අපි වර්තමානයට ආවන් පස්සේ ක්‍රියාකාරකම වෙනස් වුණා කියලා වර්තමානයේ වෙනස් වෙන්න බෑ. පැහැදිලි කියන එක. එහෙනම් අපි දැන් වතුර දානවා. දැන් වතුර දාලා ඉවර දැන් ඊළඟට යන්න තියෙන්නේ. ඒත් ෆීලිං එක වෙන්න ඕන. සමහරවිට ප්‍රැක්ටිස් කරනකොට ෆීලිංග්ස් දෙකක් එන්න පුළුවන්. කාලයක් කරගෙන යනකොට දෙකේ එක වෙනවා.
ඊට මුළු ලයිෆ් එකම එකක් වෙනවා. මුළු ලයිෆ් එකම එකක් ජීවිතේම එකක් වුණාම අයිතිකාරය නැහැ. අයිතිකාරය ඉවර වෙලා. ඒ කියන්නේ යා ඒ ප්‍රැක්ටිස් එක කළා ඉවරයි. ඒ කියන්නේ යා ඒ මාර්ගයේ වඩලා අවසන්. ඉතින් යා නෑ යා. ඒක අර වඩපෙකා නෑ දැන්. නිබ්බාන කියන්නේ ඒක. ඊටවසාංශේ කිව්වා අර ගොඩාක් වගකීම් එනකොට මනස බැලන්ස් කරගෙන ඉන්න ඕනේ. අවුට් යනවා නම් ඒක තමන්ගේ වැරද්දක් කියලා. ඒ කියන්නේ අපේ දැන් මෙහෙම බැලුවම ඇත්තටම උමන්දා බැලුවම අපට ඕනම වෙලාවක වැඩ 100ක් විතර හිතට එනවා කරන්නේ. ඒ වැඩ 100ක් විතර හදලා තියෙනවා. ඒ ඔක තමයි සිද්ධාන්තය. ගොඩාක් වගකීම් එනකොට මනස බැලන්ස් කරගන්න ඕන. දැන් මනස බැලන්ස්ද කියලා බලන්න නම් මොකද්ද කරන්න ඕන? වැඩ 100ක් 200ක් තියෙන්න ඕන. ඒතර හැමතිස්සෙම වැඩ 100ක් තියලා තියන්න ඕන. ඔව්. එතකොට ඒක අර මයින්ඩ් එකෙන් ඔටෝ පික් වෙන්නේ ප්‍රයොරිටි එක අනුව. ඒක අපි ජජ් කරන්න යන්නේ නැහැ සමහරවිට. එතකොට ඒක ඉබේම වෙනවා. ඔව් ඉබේ වෙන්න ඕන. ඒව එහෙම තියෙන්න ඕන. ඒ ඔච්චර ප්‍රැක්ටිස් එක. ඒ ප්‍රැක්ටිස් එක ඒ අයිතිකාරයට අයිතිකාරය නැති කරවනවා. කියන අයිතිකාරය සදාකාලික වර්තමානයකට එකතු වෙනවා. ඒක තමයි නිබ්බාන කියන්නේ. එතනින් එහා නිර්වාණයක් කාටවත් පැහැදිලි කරලා නොහැකි. අවසරයි ස්වාමීන් වහන්සේ. මම දවසක් ගත්තා ස්වාමීන් වහන්සේට කතා කරන්න ගල්දුව කියලා කිව්වා මේ ස්ථානේ. ඉතින් ස්වාමීන් වහන්සේ දැන් දේශනාවත් හොඳටම මම හැමකන් දීගෙන හිටියා. මේ අවස්ථාවේදී මට අනවශ්‍ය ප්‍රශ්න නැහැ. ඔක්කොම ගොඩක් පැහැදිලි වීම ආවා. මේ දේශනාවත් එක්ක දැන් ගල්දුව වගේ ස්ථානයක භාවනාවක තමයි යෙදිලා හිටියේ. ඒ වෙලාවේ කතා කරන්නත් බෑ. කතා කරන්නත් එපා කියලා ඒ හිටපු කවුරු හරි බාරකාරයා මට දැනුම් දුන්නා. ඉතින් මම අහන්නේ ස්වාමීන් වහන්සේ මේ ජයග්‍රහණයටපත් වෙන්න ඒ වගේ භාවනා කරලා ඒ වගේ ක්‍රියාවන් කරලා තමයි ඔබ වහන්සේ මේ සිංහාසනේ වැඩ සිටින්නේ. අපිට එහෙම ඒ වගේ ගමනක් එන්න මුණ දෙන්න තියනව නේද? අපි දැන් මෙහෙම කොච්චර අහගෙන හිටියත්. මම ප්‍රශ්නයක් අහන්නම්. ගෞතම බුදුහාඳුර බුද්ධත්වයට පත් උනේ දුෂ්කර ක්‍රියාව කළා. ශ්‍රාවකයන්ට දුෂ්කර ක්‍රියා කරන්න කිව්වද නැද්ද? කිව්වේ නැහැ. එච්චරමයි කතාව. ඒක අපි මේකේ හරියටම ටෙක්නික් එක දන්නවා. ඒක ආගමක් නෙමෙයි ඒක. ඒක භාවනා ක්‍රමයක් නෙමෙයි. ඒක මනස බැලන්ස් කරන ක්‍රමවේදයක්. පැහැදිලිද? පැහැදිලි ස්වාමීන් වහන්සේ. එච්චරයි කතාව. ඒක කරන්න ගියාම අර මං කිව්වේ දැන් මම මෙහෙම වාඩි වෙලා ඉන්නවා. මම හොඳට ප්‍රැක්ටිස් එක කළා ඉවර නිසා මම බිඳුවට මට ඉන්න පුළුවන්. ඒත් ප්‍රැක්ටිස් එක නොකර කෙනෙකුට වාඩි වෙලා බිඳුවේ ඉන්න බෑ. හිත දෙපැත්තට දෝලණය වෙනවා. එතකොට මං කියනවා යාට ඔයා වාඩි වෙලා ඉන්න එපා නැගිටින්න. නැගිටලා අතු ගහන්න, වැඩ කරන්න. ඒකටක ඒකත් එක්ක වර්තමානයටපත් වෙන්න. එතකොට එයා ඒකම කර යනකොට එයාට අවුරුදු 20ක් ගිහිලා වාඩි වෙනකොට එයාට තේරෙනවා වෙනදට වඩා බිඳුව වෙනවා. පැහැදිලිද? ප්‍රැක්ටිස් එක එච්චරයි. පැහැදිලි. ප්‍රැක්ටිස් එක එච්චරයි. ඊට පස්සේ එයා සදාකාලිකව බිඳුවටපත් වුණාම එයාගේ සසර ඉවරයි. එයාගේ අතීතය හා අනාගතයෙන් එයා සමවරගෙන වර්තමානයේ තුල ජීවත් වෙනවා. ක්‍රියාකාරකම් විතරක් පවතිනවා. එතකොට එයා රහත් වෙච්ච කෙනෙක්. ඔච්චරයි කතාව. හරිම සරලයි, පැහැදිලි. හැබැයි කරන්න නැතුව ප්‍රත්‍යක්ෂ කරන්න බෑ. ඔච්චරයි කතාව. වෙන කිසිම දෙයක් මම කියන්නේ කිසිම භාවනා කරා කියමුකෝ අපි. එතකොට ඕනම කෙනෙක්ගේ සිත එක්ක අතීතයේ ගිහිලා නැවතිනවා, එක්ක අනාගතයේ ගිහිලා නැවතිනවා. ඒ බුද්ධ වචනයට ප්‍රතිවිරුද්ධයි. පැහැදිලිද? බුද්ධ වචනයට ප්‍රතිවිරුද්ධයි. ඒකෙන් කවදාකවත් භාවනා කරන එක හොඳයි. නිවන් දකින්න බෑ. නිවන් දකින්නවා කියන එක අමුතුම කතාවක්. ඒක අමුතුම කතාවක්. ඒකේ තියෙන්නේ අයිතිකාරය නැති වෙන්න ඕන අන්තිමට. අයිතිකාරය නැති වුණාම ඉපදීම මරණයෙන් මේ පුද්ගල නිදහස්. ඒකට පාරක් පෙන්වන්න ඕන. අවසරයි ස්වාමීන් වහන්සේ. දැන් අද දේශනාවේදී අපට කිව්වේ ක්‍රියාකාරකම් වල යෙදීම මත හිත වර්තමානයේ තියාගන්න පුළුවන් කියලා. ඔව්. එතකොට ඒ ප්‍රැක්ටිස් එකේ මුල ඒක. ඔව්. එතකොට අද අපි ක්‍රියාකාරකම් කිව්වම එක එක විදිහේ එක එක ආකාරයේ දේවල් තියෙනවනේ. ඒ ක්‍රියාකාරකම් කිව්වහම ඒක බෙදන්නේ නැහැ. ඔව්. නෑ මගේ මං බෙදුවොත් වැරදි. මං එහෙම ආන්න හේතුව දැන් අපි හිතමු දැන් ඔන්න මං ඔය කසිප්පු බොනෝ. රෑ උදේ පිරිත් පැම් බොනෝ. දැන් ඔය දෙක නිවනට අදාළ මොකද්ද?
දෙකකින් මොක වුණත් දෙක මොකද්ද කියන එක අදාළ නැහැ. ඒ නන් දෙකනේ උඹලා දාගත්ත නන් දෙකක්නේ. ওই දෙක නන් දෙක මාරු කරලා දුන්නත් ඒත් ඒකම නෙවෙන්නේ. පැහැදිලිද කියන එක. ඒම නිවනක් මේ නෑ. ඒවා සංස්කෘතිකයි ඔක්කොම. බුද්ධ වචනේ සංස්කෘතික නෑ. ඒක නිර්වාණයක් ගැන දේශනා කරන්නේ. ඒ ක්‍රියාකාරකම ඒක ඔයාට බලපානවා. නෑ මම ඔයා සිහියෙන් වස බොනවා. ඊට පස්සේ සිහියෙන් වතුර බොනවා. ඒක නිවනට අදාළ නෑ. බිව්වේ මොනවද කියන එක සිහිය කියන කෑල්ල විතරයි අදාළ. දැන් පැහැදිලිද? අනිත් ඒවා ඔක්කොම ඔයා හදාගත්ත සංස්කෘතියක්. දැන් අපි දන්නවා සමහරක් අය කම්පියුටර් ගේම්ස් වලට වගේ ඇඩික්ට් වෙලා ඉන්නවා. එතකොට ඒගොල්ලෝ ඒකමයි ජීවත් වෙන්නේ. ඒකෙන් සතුටු වෙනවා. හැබැයි කම්පියුටර් ගේම් එකක් ගහද්දී අනිවාර්යෙන් ඊළඟ මොහොතේ වෙන එක ගැන හැමතිස්සෙම මේ ඇටෙන්ෂන් එකේ ඉන්න ඕන. එතකොට ඒකට රියැක්ට් කරන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ වර්තමාන ඒ ඊළඟ මොහොතේ වෙන එක ගැන ඇටෙන්ෂන් එක එනකොට සිත අනාගතයටපත් වෙනවා. එතන වැරදි. කම්පියුටර් ගේම් එකක් ගහන්න නැතුව චිත්‍රපටියක් බලන් ඉන්නවා. චිත්‍රපටයේ කතාව හිතන්න නැතුව ඉන්නවා. අන්න එතකොට අපි ගානක් හදනවා කියලා හිතමුකෝ. ඔව්. ගානක් හදනවා උත්තරේ සොයන්න නැතුව. ඔව්. සෙව්වොත් වැරදි. පැහැදිලිද කියන එක? හැමදෙස්සෙම අපි කල්පනා කරලා බලනවා අපි මේ නිබ්බාන සඳහා අපි කරන ක්‍රියාකාරකම් ලෞකිකද ලෝකෝත්තරද කියලා. ක්‍රියාකාරකම් මේ අති සූක්ෂම විදියට හෝ අනාගතයට සම්බන්ධ වෙනවා නම් ඒක ලෞකිකයි. ඉතින් ඒකයි අපි කියන්නේ ඔච්චර ඩීප් යන්නේ නැතුව අර ක්‍රියාකාරකම තුළ ඉන්න කියලා. මුලින්ම. අනික දැන් ඔය ප්‍රැක්ටිස් එකේදී ඔය ගේම් ගහන ඒවා එක තැන ඉඳගෙන කරන ඒවා කරන්න එපා. එතකොට මනස ආයෙ දෙපැත්තට යනවා. ඒක තැන ඉඳගෙන ගේම් ගැහුවත් එකයි භාවනා කරත් එකයි. මනස දෙපැත්තට යනවා. මනස සීරෝ කරන ලේසි ක්‍රියා එක ඇවිදින්න. පැහැදිලිනේ? නැත්නම් වැඩ කරන්න. ඒක අර වගේව කරන්න එපා. එතකොට මේ ඒ සසරට එකතු වෙනවා. සිත සසරට එකතු වෙනවා. ඒ කියන්නේ සත්වයා නැවත මෙරි මෙරි උපදින ක්‍රමයක් ප්ලෑන් කරගෙන. ගැලවෙන ක්‍රමයක් හොයලා නැහැ. දැන් කතාව තේරෙනවද? ප්‍රැක්ටිස් එකේ මුල කරන්න. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෙයා ප්‍රශ්න කරනකොට මට ප්‍රශ්නයක් ආවා. භාවනාවත් ක්‍රියාකාරකමක් හින්දා. ඔව්. හැබැයි ඔබ වහන්සේ එතනම උත්තරය දුන්නා ගේම් ගහනවා වගේ කියලා. ඔව්. ක්‍රියාකාරකම වුණාට ඒකේ මේ අතපය ඔළුව ඇස් ඔක්කොම මේකට ફોකස් වෙනවා. එතකොට තමයි අර සිත මේ මැදරෙන එකට කරගන්න ලේසි. දැන් භාවනාවේ හිටියහම මේ දෙපැත්තට සිත යනවා වැඩි. මෙහෙමත් හිතෙනවා. දැන් ක්‍රියාකාරකමකින් රටට ජාතියට වැඩක් සිද්ධ වෙනවා. ඔව්. භාවනාවෙන් වැඩක් සිද්ධ වෙන්නේ නෑ. කිසි වැඩක් සිද්ධ වෙන්නේ නෑ. එච්චර කැම දිරවනවා විතරයි. වෙන මොකුත් වෙන්නේ. අපි ඊට වඩා ප්‍රැක්ටිකල් වෙන්න ඕන. අපි නිර්වාණය ගැන කතා කරන්න ඕන බණ පොත්වල තියෙන නිසා නෙමෙයි. අපට ප්‍රත්‍යක්ෂ වෙච්ච නිසා. ඔය අපට ප්‍රත්‍යක්ෂ වෙච්ච කතාව. ඕක පොත්වල නැහැ. පොත්වල තියෙන උඩට වෙනස් කතාවක්. හැබැයි ප්‍රත්‍යක්ෂ වෙච්ච එක හරි. ඒකට ඕන කෙනෙකුට ඒක දැනෙනවා කියනකොට. ඒකට එන්න පුළුවන් කියලා තේරෙනවා. ඇවිල්ලා නැති බවක් දන්නවා. ඉතින් ඒ ඔක්කොම ටික තියෙන්න ඕන. ඒ ඔක්කොම ටික තියෙන්න ඕන. ඒ ඔක්කොම ටික තියෙන එක යම් දවසක කොතන තරමයි.